දුක් කරදර කියනවා ලංකාවේ හිටියක් තියෙනවා මේවත් තියෙනවා. දුක කියන එක අපි උදාහරණයක් ගමුකෝ මේ වතුර ටික කියලා. දැන් ඕන මෙහෙම. දැන් වතුරේ හැඩේ භාජනයේ හැඩේ. ඊට පස්සේ මම මේ වතුර ටික මේ භාජනයට දැම්මොත් මේ භාජනයේ හැඩේ. පොඩි කප් එකකට දැම්මොත් ඒ හැඩේ. තව බෝල් එකකට දැම්මොත් ඒ හැඩේ. හැඩේ වෙනස් වුණාට වතුර වතුරමයි. ඒ නිසා රට වෙනස් වුණත් දුක දුකමයි. කොහෙන් හරි ලංකාවේ භාෂාවෙන් කිව්වොත් කොහෙන් හරි මරාලයක් කඩාපාත් වෙනවා. විඳවන්න මොකක් හරි එනවනේ. කෙලවරක් නැහැ. ඔයාලා හිතන්නේ අවබෝධ කරගන්නට මාවතෙන් වේදනාව අවබෝධ කරගන්න තියෙනවනේ. ඒකට අවබෝධ කරන්නේ දැන් කොහොම සමාධියම හොයන්නේ සැප වේදනාව විතරද? දුක් වේදනාවෙන් ජීවිතය අවබෝධ කරගන්න බැරිද? මිනිසුන්ගේ ජීවිතවලට කරදර එනකොට ඒවා ඉවසන්න පුරුදු වෙන්න ඕන. බුද්ධ කාලේ වෙච්ච සිද්ධියක් තියෙනවා අපිට උනා නම් මැරිලා. තරුණ ජෝඩුවක් කට ආසහිතුණා පින්වන්ත දරුවෙක් ඕන කියලා. බාරහාර වෙලා ඕන අවුරුදු 6ක් 7ක් විතර ගියාට පස්සේ දරුවෙක් කුස පිළිසිඳ ගත්තා. හරි තන්තෝසයි. පින්වන්ත දරුවෙක් කුසට ආවා කියලා. කතා දෙකක් නෑ පුතේ. ඉස්කෑන් නෑ නෙවෙයි කාලේ. දරුවා ඉපදුනා. බෝලියේ දුවෙක්. හා පුරා කියලා පවුලට ඉස්සෙල්ලාම කෙල්ලෙක් ඉපදෙන එකත් වාසනාව කියලා දරුවක් හදාගෙන දැන් මේ දෙන්නගේ ජීවිතේට සැනසෙල්ලක් නේ ඉතින් මේ හොයන්නේ. දෙවෙනි දරුවත් බාරහාර වෙලා කුසට ආවා. කතා දෙකක් නෑ පුතේ. ඇයි හරියට බාරහාර වුණා. සතුටින් හිටියේ. ඊට පස්සේ ඉපදුනා. කී අපේ දුවෙක්. ඊට පස්සේ දැන් මෙයාලා කල්පනා කළා කෙල්ලෝ දෙන්නේ ගෙදරක ඉන්න එක හරි හොඳයි. නැත්තම් කෙල්ලෙක් තනියෙන් ඉන්නවා කෙනෙක් හොඳ නෑනේ. තවක් කෙල්ලෙක් හිටියම ආරස්සාවටත් හොඳයි. ආය බාරහාර වෙලා පුද පඳුරු තියලා යාඥා කළා කිව්වා පුතින්ම ඕන. අනේ කුසේ දරුවෙ පිළිසිඳ ගත්ත කතා දෙකක් නෑ පුතේ. දසම සෑමෙන් දරුවා බිහි වුණා. මොනවා කරන්නද දුවේ? මේ ජීවිතේ හැදෙන මේ සත්‍යම කතාවක් කියන්නේ. ඉතින් මේ ජීවිතේ හැදෙන හැටි කියන්නේ මෙහාට පුතෙක්ම දැන් ඕන. ඊළඟ 4 වෙනි දරුවා දුවේ. 5 වෙනි දරුවා දුවේ. ඊළඟට 6 වෙනි දරුවා දුවේ. දැන් ඒ කාලේ තිබ්බේ නෑනේ දුවයි පුතයි පුංචි පවුල රත්තරන් නෑ. ඒව නෑ. ඉතින් යාළුවා දරුවෝ හදනවා. දැන් මේම ගත්තොත් එහෙම යහමින් ජීවත් වෙන්න ආර්ථික තත්ත්වයක් ඉතින් ඕනම කෙනෙකුට තියෙනවා. තරුණ අවදියේ ඕන තරම් දරුවෝ හදන්න පුළුවන්. සමහරට පින්වන්ත දරුවා ඉපදෙන්නේ අවසානට වෙන්න පුළුවන්. ධර්මාශෝක රජුගේ අවසාන දරුවා.
රජුරවන්ට හිටියා බින්දුසාර රජුරවන්ට දරුවෝ 101ක්. 100 වෙනි දරුවා ධර්මාශෝක රජු. 7 වෙනි දරුවා යාන්තම් කුසට ආවා. සංසාරෙකින් කරපු දේවල් නිස්තුවේ. සාමාන්‍යයෙන් ওই දරුවෝ ඉපදෙන්නේ කෙල්ලෝ වැඩිපුර පවුල ඉපදෙන්නේ සසරේ අය බොරු කියලා තියනවා කියනවා. ඒකේ විපාකයක් කියනවා. ඒකයි. ඊට පස්සේ ඉතින් මොනව කරන්නද කියලා මේ ඒ දරුවෝ ටිකත් හදාගෙන ඔහොම ඉඳලා අවසානෙට ඔන්න විවාහ කළා දුන්නා. බර සැහැල්ලු වෙන්න. ගෙදරක කෙල්ලෙක් ඉන්නවා කියන බරක් කියවනේ. මම අපි නම් දන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි කෙල්ලත් විවාහ කරලා දුන්නා. තුන්වෙනි කෙල්ලත් විවාහ කරලා දුන්නා. ඔය විදිහට අවුරුදු 7ට දරුවෝ 7 දෙනා විවාහ කරලා දුන්නා. මඟුල් තුලාවලටම මැරුණා. 7 වෙනි අවුරුද්ද වෙනකොට ලොකු කෙල්ලට දරුවෝ දෙන්නයි. දැන් පොඩි දරුවෝ හදනවා. හැම ගෑන් ළමයි 7 දෙනාටම දරුවෝ 3 දෙනා ගන්න ලැබුණා. දවසක් මේ දෙන්න දෙමළෝ ඉන්නකොට ලොකු ආර්ථිකයක් නැහැ. සිටුවරේ නෙවෙයි. ගොවිතැන් කොල්ල හරක් ටිකක් බලාගෙන හේනක් කොටාගෙන ඉන්නේ. මෙන්න ලොකු දුව දවසක් ගෙදරම දරුවෝ ටිකත් එක්ක. බෑ මේ මිනිහත් එක්ක ඉන්න නම් බෑ. මං ගෙදරින් බාර ගන්නවා නම් බාර ගන්න නැත්නම් මැරෙනවා මේ දරුවෝ 3 දෙනාත් එක්ක පයින්නවා මං ගඟේ මුහුදේ කියලා. ওই පනින්නේ දවසක් අපි මම කන්තලේ ඉන්න කාලේ එක අම්මා කෙනෙක් ඔය මොකද්ද ඔය එකකට දරුවෝ දෙන්නත් එක්ක පැන්නනේ අර මොකද්ද අර කෝවිලින් මුන්නේස්වරෙන්ද කෝනේස්වරෙන්ද ඒ يعني කෝවිල තියෙන මුහුදයිනේ ගල් පර්වතයක් ගොඩ තියෙන මේ පැත්තේ මුහුද මෙතන උඩරින් ගිහිල්ලා පැන්නා. පැනෙනකොට මේ ඒක මෙහිම ගල් ටික තියෙන්නේ. මෙයා හිතුවට වතුරට වැටෙයි කියලා වතුරට වැටුන්නේ නැහැ. ගල් වල වැදිලා කුඩු වෙවි ගියා. ගල් වල වැදිලා කුඩු උනේ දරුවෝ දෙන්නම හිතුරු. සසර අම්මා හිතුරුනා. දැන් විඳවන්න. අපි හිතන්නේ වන්නේ වෙන්නේ. ඊට පස්සේ ඔය කන්තලේම එක ගමක අපි ඉන්නේ වැවක් අයිනේ. දවසක් හොඳ සද්දයක් එන ගමන්ට වැව අයිනේ කවුද වැවට වැටිලා. වැටිලා නෙවෙයි චූටි බබෙකුත් වඩාගෙන ආච්චි කෙනෙක් වැවට පැනලා. කෙල්ල ආච්චි ගැඟ හූරලා. ඒ කියන්නේ කෙල්ල හූරලා ආච්චි ගැඟ ඒ කියන්නේ යන්න බෑ කියලා. බලෙන්ම ඇදගෙන ගිහිල්ලා පැනලා තියෙනවා. බලන්න ආච්චිට ණය ගෙවා ගන්න බැරුව. ණය කීයද කියලා අහනකොට රුපියල් 5000ද කොහෙද? මම ඇහුවා මල ගෙදරට මිනිස්සු කීයක් ඇවිල්ලා හිටියද කියලා. 10000ක් විතර මිනිස්සු ඇවිල්ලා හිටියලු. මං කෝ ඔය ආපු 10000න් එකෙක් 750 ගානේ දීපිය. මැරුණාට පස්සේ හායි හොයි ගාගෙන එනවා ජීවත් වෙනකොට නෑ. දොස් කියන්නේ දෙයක් නෑ. ඔහොම තමයි සංසාර ගමන යන්න තියෙන්නේ. ඔහොම තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය වගේ තින් දුක් ගොඩාක් තියෙනවා මිනිස්සුන්ගේ ජීවිතවල. එක එක්කෙනාගේ තියෙනවා. පොත් ගණන් ලියන්න දුක් තියෙනවා. මේ මිනිස්යාගේ දුක. ඊට පස්සේ දැන් මොකද උනේ? ලොකු දුවා මාස දෙකයි දෙවෙනි කෙල්ලත් ආවනේ. සත්‍යම කතාව. අද කාලේ නම් ඔය වගේ මිනිස්සු අතෑරලා ගෙදෙට්ට කෙල්ලෝ එනකොට එක කෙල්ලෙක්ගේ දුක ඉවසයි. දෙන්නේ කිව්වසයි. තුන්වෙනි කෙල්ලේ ගෙදෙට්ට එනකොට අම්මා තාත්තා මැරෙනවා. වහකාන. අද කාලේ ඉවසන්න බෑ. දරා ගැනීමේ ශක්තිය නැහැ. දරා ගැනීමේ ශක්තිය නැත්තේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ විපාක. පොඩි දෙයින් මානසික වැටෙනවා. දැන් ඔය ඉගෙන ගන්නව නේද ළමයි? මානසික ශක්තිය නෑ.
පොඩි දේ මානසික වැටෙනවා. මට මතකයේ හැටියට මමත් කියන්නේ මම අපිත් එක්ක විභාග ලියපු අය ඕ ලෙවල් තමයි කිටිය හරිම දක්ෂයි. ඉතින් ගෙවල් වලින් කොහොම හිතුවා කියන්නේ හිතන්න දෙයක් නැහැ. ඒ ළමයාට තොල සලෝක පමණින් මතක හිටිනවා. ලියන්න හරි දක්ෂයි. කරුණු ලියනවා හිතා ගන්න බෑ. විභාග ලියුවා ඕ ලෙවල් ඒ කාලේ සබ්ජෙක්ට් 10ක් තිබ්බා. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් සතුටින් හිටියා. ඒ කාලේ තමයි ඔය මේ ආවේ කලින් මේ කම්පියුටරේ රිසල්ට් දෙනවා. මේක දැන් රිසල්ට් ආවා කියලා ආරංචිට දැන් ගියා ඉන්ටර්නෙට් එකෙන් බලන්න. කොල්ලා රිසල්ට් එක බලාගෙන ගියා. ඒ අතර W එකක්. දැන් ඉතින් එහාට රිසල්ට් පේන්නේ නැහැ. W එක පේනවා. හොඳටම මෙයා ඔයාලගේ වචනිකුත් අප්සෙට්. හොඳටම අප්සෙට් වුණා. ඊට පස්සේ ගෙදර ගියා. කර්මී කියන්නේ ගෙදර හිටියේ නැණි කවුරුත්. කවුරුත් ගෙදර හිටියේ නැහැ. හිතුවා දැන් අම්මට කොහොමද කතා කරන්නේ තාත්තට කොහොමද කතා කරන්නේ මට නම් බෑ. මගේ රිසල්ට් එකකින් W එකක් තියෙනවා කියලා කියන්න බෑ. වසකුපිය තිබ්බරන් දීවා. කියන්නේ ඒ නවේ ඒ රිසල්ට් එක. පහෝදා ඉස්කෝලේ රිසල්ට් ආවේ 10යි. දැන් කොහොමද ඒ වලින් පුළුවන් ද මානසක් ගැන හිතන්න? ගුණවත්කම් ඉන්නේ දක්ෂතාවයෙන් හොයන්න බෑ. සත්පුරුෂකම් කියන්නේ පුදුම එකක්. අද ඉස්කෝලේ වල ගුරුවරුන්ට ළමයි කොච්චර මේ ගුරුවරුන්ට ගහන්නත් බෑනේ. අද කාලේ මානව අයිතික වාසිකම්. ඒකට කියන්නේ human rights කියලා. අද බෑ. අම්මෝ අපිට කොච්චර ගහලා තියෙනවද? අද බෑ. අද ගුරුවරයාගේ කනට ගහලා ඉන්ටර්නෙට් එකකින් පොත් බලලා විභාග කියන්න පුළුවන්. ඉහළටම යන්න පුළුවන්. දක්ෂතාවයෙන් හොයන්න බෑ සත්පුරුෂකම. මේ කතාවෙන් හොයන්නත් බෑ දක්ෂකම. මේ සත්පුරුෂකම. ඔයාලා වුණත් අපි මේ බණ කියනකොට මේ ධර්මයේ සුන්දරයි කියලා හිතන්න. ඒ වගේම මේ ධර්මයේ මනාව විස්තර කෙරුණොත් මිහිරිව විස්තර කෙරුණොත් මේ හාමුදුරන්ට ධර්මයේ විස්තර කරන්න හැටි හොඳට උගන්වලා තියෙනවා කියලා හිතන්න. කතා කරන්න පුළුවන්කම කාටවත් තියෙනවනේ. කරුණ ගුණ කරන්න පුළුවන්කම කාටවත් තියෙනවද? ওই විහිළු කාලේ කොච්චර මේ ප්‍රසිද්ධ වෙලා තියෙනවද? එක දිගට එනවනේ විහිළු මොනවද කුණු හarp ටිකක් එනවනේ එක දිගට. කොහෙන් කියනවද දන්නේ නැහැ. මොකක් කිව්වත් ඒකට එකක් කියනවා. දක්ෂතා. සත්පුරුෂකම කියන එක පුදුම එකක්. සත්පුරුෂකම කියන එක. ඒක කොහොමද පිටින් බලන්නේ කියලාත් මට නම් හිතා ගන්න බෑ. සත්පුරුෂකම කියන එක. ඒකයි. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන. ගුණ ධර්ම දැන් මානසිකව දරා ගන්නට. දැන් අපි කියමුකෝ දැන් මම දැන් මෙහෙම බල කියනවා. කියලා මම මොකක් හරි කියපු වචනේ අපි කියමුකෝ අප්සෙට් කිව්වා කියලා. අපි වුණ මම දැන් ලංකාවට ගිය ගමන් ලොකු ස්වාමීන් වහන්සේට කවුරු හරි කියලා මේ හාමුදුරුවෝ අන්න පිටරට ගිහිල්ලා ඉංග්‍රීසි කිව්වා හොඳටම අප්සෙට් කියලා ඊට පස්සේ දැන් ඔන්න මට කිව්වා මං ගිය ගමන් ලොකු සාන්නතර පින් දෙන්න වන්දින්න යනකොට ලොකු සාන්සිගයක් ගම කියන මොනවද ආයතන නට ගිහිල්ලා කළේ නොදන්න ඉංග්‍රීසි මොන කෙහෙල් මලකද කියන්නේ කියලා මට සැරකලා කියන්නකො
ඒතර මට හිතෙනවා අනේ මෙච්චර දුක් මාංශ වෙලා බණ කියලා මෙහෙම කියලා ඇවිල්ලා කිසිම නෑ නිතින් මට පොඩ්ඩක් ආදරෙන් කතා කරන්න තිබ්බනේ මං යනවා යන්න. ගිහලා කොහෙවත් ඉන්නවා. ඉඳලා චන්ද්‍රාම්මගේවත් ටෙලිෆෝන් නම්බර් ඉල්ලගෙන අම්මා මෙහෙමයි බණ කියලා ආවසනසිල්ලක් නෑ. කොහේ හරි අයිනක ඉන්න පොඩි කුටි කබලක් හදාගන්න. ඔන්න කියා කරේවන්න. කියලා ඉතින් ඔන්න මං කිව්වා කියන්නකෝ. දැන් මෙහෙම ඔයාලා කල්පනා ඒ සත්පුරුෂකම කියන ගැන හිතන්න. දැන් අපි ඇත්තටම මේ තරුණයෝ 1000 මෙහෙම මහාන වෙන්නේ නැහැ චතුරාර්ය සත්‍ය කතා කරේ නැත්නම්. ගොඩාක් මිනිස්සු ළමයි මහාන කරන්නේ කේන්දරේ 4 කේන්දරේ පාලුනේ කියලා. අම්මලාම කියනවා මේ දරුවට මේ දවස්වල අපලයක් තියෙනවා ඒ සිවුරක් දාලා පස්සේ සිවුර අරවමු කියලා. ගෙවල් වලින්ම කියනවා තොපි මහාන වෙලා ඉගෙනගන්නවත් වරෙව් කියලා. එහෙම තියෙද්දි තරුණ පිරිසක් මහාන උනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරපු නිසා. කැම්පස් එක කොච්චර නීති තිබිලත් කොල්ල කාලෙන් කාලෙට ගහ ගන්නවා. මෙතන තරුණයෝ 1000ක් ධර්මයෙන් හික්මන එක ගුරුවරයෙක්. තොර උදාහරණයකට මම ගත්තොත් මම මහාන වෙන්න එනකොට එතකොට එනන් ගුරුවරයාගෙන් ධර්මය අහලා හිත පහදවාගෙන ආවේ. මං එනකොට ඔයාව මහාන කරන්න ගන්න බෑ කිව්වනේ. දැන් මම පැවිදි වෙන්න ආපු දවසේ මං වැදලා කිව්වා මම මහාන වෙන්න ආවේ කියලා. ආයෙන හොඳයි ළමයි ඉන්න තැනක් තියෙනවා එතෙන්ට යන්න කියලා. නමවත් ඇහුවේ නෑ. මේක හොරෙද්ද මොකෙද්ද මොකවත් නෑ. එදා මාව හරවල යවුවේ නෑනේ. ලංකාවේ උතුම්ම ස්වාමීන් වහන්සේ වඩම්මලා මහානකම දුන්නා. උපසම්පදාව දුන්නා. දැන් මට නම් අවංකව මට තනිකර පාලි කියවලා පාලි වල අර්ථ වැරදෙන්නේ නැතුව ගන්න මට බෑ. මන්නම් කොහොමදවත් බෑ. එතකොට ලොකු සානාංශයේ පරිවර්තනින් වචන බලලා තමයි පාලි බලන්නේ. ඊට පස්සේ තමයි වචන හිතට හුරු කරගන්නේ. මේ නිවන් මාර්ගේ කොහොමද පටන් ගන්නෙ කියලා ඔක්කොම නිතර අවවාද කරන්න උන්වහන්සේ. නොමග යන්න දෙන්නේ හිත. ඒතර එහෙම කළ උපසම්පදාවකුත් දීලා බණ කියන්නත් උගන්වලා බණත් කියන්නේ කියලා ඉස්සරහට යවලා නොන්දෙන් රටේන්ටත් අවසරක් දීලා මේ පිනුත් කරගෙන ඔය ටික ඔක්කොම කියපු ගුරුවරයා මම බණ කියලා ගියාට පස්සේ නියමයි කියලා වර්ණනා කරන්න ඕනේද? එහෙම ඕනේද? ඔයාලම දරුවෝ හදලා, ඔයාලම දරුවෝ පෝෂණය කරලා, ඔයාලම ඉස්කෝලේ යවලා, ඔයාලම වර්ණනා කරනවා නම් මොකද්ද? ලීසිනේ. ඇත්තටම කනින් අල්ලලා කනට ගගහා මේ පාරේ ඇදගෙන ගියත් ගුරුවරු අපිව නයි කියවන්න බෑ. මෙච්චර දවස් ගානක් බණ කියපු පින ඉපදුනේ කවුරු නිසාද? ඔයාලා මෙච්චර දවස් ගානක් බණ අහපු පින ඒකනේ. දැන් ඇත්තට මෙහි ආවා කියලා මේ යන්නවත් වෙලාවක් නැහැ. ආවා ඔය මේ ටවුන් එකේ දවස් දෙකක් විතර පොඩ්ඩක් ඔය ගියා ඒත් වරුවා. ගිහිලා පොත්පත් බලාගෙන මේ වන්දනමාන කර හිටියේ. බණ කියා. එතකොට 아무තු ආසාවක් ඇති වුණේ නැහැ. මොකද අපේ ගුරු ස්වාමීන් වහන්සේ කොහෙවත් ගියාම ධර්මයට මුල් තැන දෙනවා මිසක් අනිත් ඒවාට මුල් තැන දෙන්නේ නැහැ. එතකොට අපිට ඒවා හිතනකොට ලැජ්ජ හිතෙනවා.
ගුරුවරයා කොහොමද ගෝලයා කොහොමද කියලා. ඒකයි. ඔයාලගේ එක්කෙනෙකුට කවුරු හරි කතා කරලා ලොකු ස්වාමීන් වහන්සේ ඔයාලා අසපුවට මෙහෙම සද්දයක් දානවලු. සෙල්ලම් කරන්න එපා කියලා කෝල් එකක් දුන්නොත් එහෙම හොඳයි. හිටපන්කෝ. ලෝකේම බැනුම් අහලා ඒ ඔක්කොම ඉවසගෙන බුද්ධ ශාසනය ඉස්මතු කළා. මහා මෙවුනාවෙන්ම ගෝලියෝ පිටට ගිහිල්ලා මහා මෙවුනාවටම බැන්නා. ගැරෙහුවා. ඒ ඔක්කොම උන්වහන්සේ ඉවසගෙන හිටියා. විහෙර විහාර හදනකොට බැන්න දොස් කිව්වා. ඒ ඔක්කොම ඉවසගෙන හිටියා. තමන්ගේම කීකරු ගෝරයෝ අපවත් වුණා. උන්වහන්සේ ජීවමාන ඉඳිද්දීම කීකරු ගෝලයෝ අපවත් වුණා. ඒවත් ඉවසගෙන හිටියා. දහස් ගණන් මහාන වෙද්දී එක්කෙනා දෙන්න සිවුරැල්ලක් ගියා. ඒවත් ඉවසගෙන හිටියා. තමන්ගේම බණ ඉගෙන ගත්ත ගෝලයෝ අපි ඉගෙන ගත්ත කන්නේ කියලා කිව්වා. ඒවත් ඉවසගෙන හිටියා. ලෙඩ දුක් හැදුනා. ඒවත් ඉවසගෙන හිටියා. ඊට පස්සේ විහෙර විහාරයකට වඳින්න ගියත් ඒක අල්ලගන්න ගියා කියලා බයිනවා. ඒවත් ඉවසගෙන හිටියා. හැම දෙයක්ම ඉවසගෙන ඉන්න ඒ ගුරුවරයා අපිට මොනවද කිව්වොත් අපිට ඉවසන්න බෑ. එපමණකින්ම ගුරුවරයන් ගෝලයයි අහසට පොළොව වගේ. පිටින් යන්න බෑ ඒක. ඒ දරාගෙන ඉන්න. අසපු කීයත් කී දෙනෙක් ධර්ම විනය ගැටලුවද? බාහිරින් එන බලවේග සෑම දෙයක්ම මැඩ පවත්වාගෙන දරාගෙන ඉන්නවා කියන එක අද කාලේ හැටියට පින්වන්තෙක්ගේ දරාගෙන ඉන්නක් අපි දැක්කේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. පැහැදිලිද? ඒක පුදුම දෙයක්. මෙහෙම හිතන්නකෝ. ඔන්න තාත්තා දුක් විඳ අම්මා දුක් විඳ ගෙවල් දොරවලුත් හදාගෙන දරුවොත් හදාගෙන ඉන්නවා. ඉඳලා දරුවෝ ටික ලොකු වෙනවා. ලොකු වෙනකොට එක පුතෙක් කල්පනා කරනවා ඔච්චර දේවල් අදින්න මට නම් මේ තාත්තා අදින ඇදිල්ල මට නම් අදින්න බෑ. ඊළඟට දැන් සමහරවිට තාත්තට ඌට වැඩි ඔක මෙහෙමයි කරන්නේ කියලා අපි කියනවා. ඒකට ඒ ඌට වැඩි ඔයිට ඔක්කොම අතහැරලා මෙහෙම කරන්න කියලා. ඒකට තාත්තගේ ක්‍රමයක් තියෙනවා මේකට කරගෙන යනවා. අපි කියන දේ අහන්න. ඒකට දැන් දරුවෝ කියන දේ දෙමාපිය අහන්න ඕන. කියලා මෙයා කල්පනා කරනවා සැනසෙල්ලේ ඉන්න නම්. අපි මේ කලාතුරකින් මනුස්ස ලෝකෙට ආවේ සැනසෙල්ලේ ඉන්න ඕනේ. නිසා තාත්තා අදින බරක් ඇදගෙන ගිය දෙන්නේ. මම පොඩ්ඩක් පැත්තකට වෙනවා. කියලා එක පුතෙක් පැත්තකට වුණා කියලා කියන්නකෝ හිතන්න. එක පුතෙක් කල්පනා කරන තාත්තා ගොඩාක් බර අදිනවා. අනේ මේ තාත්තා අදින බරට පොඩ්ඩක් හරි උදව්වක්. හිතා ගන්න බෑ තාත්තා කරන දේවල්. පොඩ්ඩක් හරි උදව්වක් දෙන්න ඕනේ කියලා ඔය අඬාගෙන දොඩාගෙන තාත්තා ළඟ ඉඳලා ඔකට පොඩි සපෝට් එකක් දෙනවා. ඒ තාත්තගේ ඇත්තම පුතා කවුද? දෙවියන්. මැරෙනකොට සැනසෙල්ලේ මැරෙන්න පුළුවන් කොයි පුතාටද? මෙහෙම හිතන්නකෝ. මේ බර වගකීම් දරනවා කියන එක දුකක්. තවත් කෙනෙක්ගේ බරක් අපි ගන්නකොට අනිත් එක්කෙනාට මොකද්ද ලැබෙන්නේ? සැහැල්ලුව දන් දුන්නාට පස්සේ විපාක විදියට මොනවද ලැබෙන්නේ? සැහැල්ලුවම. මං කියන එක තේරෙනවද? දැන් ළඟදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ
අනේ මේ මහාන කරන්නත් බෑ කියලා හිතෙනවා කට්ටිය. ඒත් මහාන වෙන්න හිතෙන අයිතිදී මහාන වෙන්න කොහොමදත් හිතෙනවා. ඔය කොහේ හරි ගිහිල්ලා මහාන වෙලා ජීවිතේ වරද්දගෙන අපායටවත් යටි පව්. ඒ නිසා මහාන කරමු කියනවා. සතර අපාය වෙටි කියලා. ඒ නිසා හොඳට කල්පනා කරන්න සත්පුරුෂකම කියන එක කියන්න උත්සාහ කළේ අද කාලයේදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ දරා ගැනීම ශක්තිය හිතා ගන්න බෑ. ඇත්තටම අපිට අපේ දරා ගැනීමේ ශක්තියයි ලොකු ස්වාමීන් වහන්සේගේ දරා ගැනීමේ ශක්තිය අතින් ගන්නට අහසට පොළොව වගේ. ඒ වගේ අර කෙනා දරාගෙන හිටිය අච්චර දුක් ගොඩක් අර දරුවෝ 7 දෙනාම ආවා ගෙදර පැට්ටු 2-3 දෙනා ඉදින් කොහොමද දරාගෙන හිටපු එක කර්මයට කුරහන් ටිකක් හේනේ දැම්මා වැස්ස නැතුණා ඕන වෙන දේවල් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඉන්නකොට ඕන අර ගෙදර ගෑනු කෙනා කෑ ගහනවා මේ වීවරයි අටුවේ වීවර වෙලා ඊට පස්සේ නිදා ගන්න ගියා මේ මිනිස්සයා නිදා ගන්න බෑ ඒ ගෙදර ගෑනු කෙනා පින්වත්නි පැදුරවත් අවුවට දාන්නේ මිනිස්සයාගේ ඇඳුම හොදන්නේ නැති ගෑනු කොච්චර ඉන්නවද අහවල් එක්කට බැඳලාද කියලා හිතෙනවා මොකද්ද මේ පෞල් ජීවිත කියලා හිතෙනවා මිනිස්යාට ඒ කාන්තාවට ඒක උරුම වෙච්ච දෙයක් ඒක කාන්තාවගේ වගකීමක් මිනිස්යා ඒකට උදව් කරලා ඇඳුම් ටික හොදා ගන්නවා කියන එක එයාගේ දෙයක් නමුත් ඔයාම හොදා ගන්න ඔයාගේ ඇඳුම් කියලා ඉන්නවා නම් යම් ගෙදරක පින්වත්නි පාපයක් ඒක දාසි බිරිඳ දෙව්ලෝ යනවා කියනවනේ වෙන පින් නොකලත් ස්වාමී බිරිඳ ඒ කියන්නේ එයා ලොක්කා වගේ ගෙදර ඉන්නවා ඒක න ඒකව මුල් කරලා නිරයනවා කියනවා ඒකයි මේ ගෙවල් වල ශබ්ද බද්ද එපා කියලා අපි උපකල්පනය කරලා කියන එක නෙවෙයි බුද්ධ දේශනාව මේ කී පැදුර දාලා නැහැ නේ අවුවට ඉතින් මාස 6ක් පැරණි පැදුර නිදා ගන්න ගියාට පස්සේ මකුණු කනවා. හරියට ටැම්බරෙනවා, මෙහෙත් ටැම්බරෙනවා. ඉතින් මේ ඉන්නවා. එළි වෙන ජාමෙට ඇඟේ අමාරුවට නිින්ද යනවා. සැනසෙල්ලක් නැහැ. ඔන්න ඊළඟ එක. යාන්තම් එළිය වැටිගෙන එනකොට අර මෝනේ ලප තියෙන කළු රෙද්දකින් ඔළුව වහගත්ත ගෙදරින් ගෑණි ඇවිල්ලා පයින් ගහලා කතා කරන නැගිටපිය කියලා. ඉතින් අර මනුස්සයා චික් නොදකින් කියන්නේ නැගිටිනවා. මිනිස්සෙකුට අද කොහොමද නීතිය කන පිට හැරිච්ච හැටි? කාන්තාවට ගැහුවොත් හිරේ. ඒක මෙහෙම වෙන්නේ කාන්තාවට ගැහුවොත් හිරේ. කාන්තාව පිරිමියට ගැහුවොත් නිරේ. මොන නීතිය? ඉතින් ඒ නිසා වුණාම ලෝකයක්. ඉතින් මේ මිනිස්සු උදේ නැගිටලා මෝන හොදන්ට එළියට යනකොට ණයකාරයෝ එනවා. එයි මේ කී දෙනෙක් නඩත්තු කරනවද? ණය අරන්. යාන්තම් ගවපට්ටිය තියෙනවා කිරි ටිකක් දොලා වෙහි ඉන්නවා. දවසක් යනකොට හරක් 14 දෙනෙක් නැති වෙනවා. හොරු අරන් ගිහිල්ලා. හරක් 14ක්. මම මේ කියන්නේ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ නම බහුදිතු සූත්‍රය. බොහෝ දුවලා ඉන්න තාත්තගෙන වදාළ දෙසුම. ඇත්තටම ඔච්චර දුක් අඳරාවක් නැහැ අපිට. ඊට පස්සේ දවස් 6ක් හෙව්වා. හොයලා 7 වෙනි දවසත් හොයාගෙන යනකොට මහ වනේ දුක් දුරු කරන මුනිවරයා ගහක් මුල වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් ඉන්නේ net සංගල පියවාගෙන
දැක්කාමයි සැනසෙල්ලෙන් ඉන්න මිනිස්සෙක්. ඇයි හැම තැනම තියෙන්නේ ඇවිලිලා. ඇයි ඉතින් හරිනේ. මේ මිනිස්සයා ගෙදර ගියත් ගෑනුගේ මූණෙම ලප තියෙනවා කියලා කිව්වනේ. වෙනසුරු අපල. ඊට පස්සේ කෙල්ලෝ දැන් ඇවිල්ලා ඒ දරුවෝ දෙතුන් දෙනා ඉන්නවා. මිනිස්සයා දාලා ඇවිල්ලා ඒතර කෙල්ලෝ hina වෙන්නේද? ඒත් එල්ලගෙන පොඩි ළමයින්ට ප්‍රශ්න උන්ට තේරෙන්නේ උන්ගේ සතුටක් නැහැ. සතුටක් නායකාරයෝ ආයේ ඉන්නේ මුණ ගැහෙන්න. ඒකට සතුටක් නැහැ. ඒකට හිතන්නකෝ සැනසෙල්ලෙන් ඉන්න එකම මූණයි දැක්කේ. එහෙම ඉඳගත්ත ළඟට ගිහිල්ලා. ගිහිල්ලා කිව්වා ඔය මූණේ හැටියට දැන් භාග්‍යවතුන්සේ භාවනා වෙන්නේ. ඔය මූණේ හැටියට නම් දරුවෝ එක්කෙනා දෙන්න ඉන්න දුවරු 7 දෙනෙක් නෑ ඔබ වහන්සේට. ඊට පස්සේ ඔය මූ මණ්ඩලී හැටියට නම් වීවර විච අටුවක් නෑ. එකත් එකටම ඔය මූණේ හැටියට නම් කළු රෙද්දකින් ඔළුව වහගත්ත ඒ වගේම මූණේ කළු ලප තියෙන ගෙදර උන් කෙනෙක් ඔබ වහන්සේට නැහැ. ඔබ වහන්සේට නායකාරයෝ නැහැ. පාරණ පැදුරකුත් නැහැ. ඔය මූණේ හැටියට නම් හරක් නම් ඇති කරලා නැහැ. කියලා වැඳලා කියනවා මේ ඇස් වලින් කඳුළු වැටෙනවා. දුක කියන්ට වෙලාවක් ආවා. කොච්චර හිර කරගෙන හිටියත් දුක කියන්න වෙලාවක් ආවොත් ඒ දුක ඇස් වලින් පයින් එළියට ඕනම කෙනෙක්ගේ. අපි සරණගේ බුදුරජාණන් වහන්සේට තියෙනවා ආනුභාවයක්. නිස්සංගල විවර කරපු සෙනි එතෙක් සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා "ඔව් බ්‍රාහ්මණේ මට නෑ ඔය හේ දරුවෝ ඔය හරක් ඔය කියපු දුක මට නෑ කිව්වා. මං සැනසෙල්ල ඉන්නවා කිව්වා. ඔය සැනසෙල්ල ස්වාමීනි මට දෙන්න පුළුවන්ද? කිව්වා මේකේ පිරිසුදු ශ්‍රේෂ්ඨ ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ හැසිරෙන්න කිව්වා. ස්වාමීනි මාව මහාන කරගන්න කිව්වා. පැවිදි කරන්න කිව්වා. උපසම්පදා කරන්න කිව්වා. භික්ෂුව මෙහෙන්න කිව්වා. අර කේසරව වතුර දානවා පැවිදි. ටික කලයි. අරහත්ත්වයටපත් වුණා. රහතන් වහන්සේ නම. හිත හදාගන්න දක්ෂයි කිව්වේ ඔයාලා නම. අරුන්ට යන කලදසාව. ඇයි ගෙදර ගෑණි ඉන්නවා දරුවෝ ඉන්නවා. අපි හිතුවට ඔය අපි නැති වුණොත් ඔක කෙරෙන්නේ නැහැ කියලා කෙරෙනවා. යසට ඉන්නවා. දැන් ඔයාලා කියනෝනේ අපිට මේ සති භාවනාවටත් යන්න බෑ මේ ගෙවල් වල තියෙන වැඩත් එක්කම මැරුණොත් යසට ඉන්නවනේ ගෙදර මිනිස්සු. යසට ඉන්නවා. අපිටයි එතන අතාරින්න බැරි. අපිටයි අතාරින්න බැරි. එදා ඒ තීරණේ ගත්තේ නැත්නම් උන්දත් සංසාරේ නිදහස් වුණා. අර කෙල්ලෝ ඉතින් සසරේ කරපු දෙයට යසට ජීවත් වුණා. මැරුණා කියලා නෑ කොතනකවත්. ඉතුරු හරක් ටික බලාගෙන තාත්තා ඉතින් නෑ තමයි ඉතින් ඔය ඉච්ච කර්මයට උකත් හොඳයි කියලා මේ යසදීටිය කෙල්ලෝ ටික. ඉතින් ඒ නිසා කොහොම හරි ජීවිතේ ගැට ගහ ගන්නවා. අපි හිතන්නේ අපි නැති වුණොත් මොනවක් කරගන්න බෑ කියලා. අපි පටු හිත. ඒ නිසා දුක් කරදර මැදින් තමයි යන්න තියෙන්නේ. දුක් කරදර මැදින් යන්න තියෙන්නේ. ඉවසාගෙන සත්පුරුෂ වෙලා යන්න. ශ්‍රද්ධාවෙන් පටන් ගන්නට. කල්යාණ මිත්‍රයන්ට ගරු කරන්නට. ඒ විදිහට ඒ ධහම දියුණු කරගන්න ඕන. තවත් තියෙනවා. කල්යාණ මිත්‍ර අහිමි වෙන එකක් තියෙනවා. මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මේ කියන්නේ. ඒ තමයි ගොඩාක්
ඔයාලගේ ගෙදරින් ඔයාලගේ පුතෙක් ඔයාලත් එක්ක තරහ වෙලා ගියා කියන්නේ කොහෙට හරි. ඒතර වෙන ගෙදරකින් යා බාර ගන්න. බාරන් කියන කමන්නේ පුතා උඹට අපි කන්න බොන්න දෙන්න උඹ බය නැතුව හිටපන් කියලා කෙනෙක් තියාගන්න. ඊපස්සේ ආය එයාට ඉන්න තැන දැන් රැකවරණයක් තියනවද නැද්ද? එයා ආය අම්මා තාත්තා ගාවට එනවද? නැහැ. ඊට තව ගෙදරකට යනවා. යනකොට ඒ ගෙදරින් කියනවා හරි. ආපු එකට දැන් ආවනේ. දවස් දෙකක් ඉන්න දීලා කන්න බොන්න දීලා පුතා මෙහිමයි දෙමව්පියෝ උඹලා දුකසේ හැදුවේ. ඒ නිසා මෙහිමයි කියලා කරුණ තියලා ගිහිල්ලා බාර දෙනවා. කවුද සත්පුරුෂ? අවංකවම ඔයාලගේ දරුවෙක් පිටට ගියාට පස්සේ කෙනෙක් රඳව ගන්නවා ඔයාලම බලන්නේ නැද්ද මුන් අසත්පුරුෂයි. ඒ දරුවා රැඟ මේ අපි ළඟට එන්න දෙන්නේ නැතුව තියාගන්නවා. ඔව්ද නැද්ද? ඒ වගේ මේ අද කාලේ බුද්ධ ශාසනයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ තමයි අපිට ලැබුණ ගුරුවරයා. ඉතින් ඔයාලා කාට හරි කෝල් කරලා ඔන්න ස්වාමීන් වහන්සේ නම දොස් කිව්වට පස්සේ ඔහේ යන්න ඕනේ. කියනකොට තව කෙනෙක් ඒක තමයි උඹලා මෙහෙමයි කියලා එයාව අයින් කරලා එයාටම සපෝට් කරනවා නම් සත්පුරුෂනේ. හොඳම දේ තමයි කරුණ කියලා කල්යාණ මිත්‍ර ඇසුරට දාන්න ඕන. තේරුම් ගන්න හොඳ උදාහරණයක් කියන්නකෝ මම කියලා. ඕන මට ආරංචි වෙනවා මට බෑ මේ මහමෙන්නාව ඉන්න මේ ලංකාවට එලා කැනඩාවට එලා මම වෙනස පුවදා ගන්නවා. ඔයාලට කීප දෙනෙකුට කෝල් කරලා කියනවා අපිට පුළුවන් උදව් කරන්න. ඒකවල කොන්ද පණ තියෙන කෙනෙක් විදිහට අහන්න ඕන ඔබ වහන්සේ අර එදා බලන්න මොකද්ද කිව්වේ? අද කාලේ සත්පුරුෂයාලකට කිට්ටු කරන්න ඕන. එතකොට සසරේ කල්යාණ මිත්‍රයෝ අහිමි වෙන්නේ නැහැ. Taman ඔබට යනකොට කොහොම හරි කවුරු හරි කල්යාණ මිත්‍රයා ගාවට දානවා. ඒ Taman සංසාරේ සත්පුරුෂයන්ගෙන් අනිත් අය වෙන් කළා නැහැ. පින්බලයි. ඒකයි. මෙහෙන් තේරෙනවා මෙහි ධර්මයේ අහද්දි වෙන කොහේ හරි සමයමක් අහලා මෙහෙට එනවා ඔයා අර බණ ඇහුවද මේකාන්ත සත්පුරුෂනේ අහිංසක මිනිස්සු පව් කොනක් පොටක් නොපේරෙන සංසාරේ යද්දි එක එක බණ අහලා හිටපු අපි යාන්තම් පිළිවෙලකට බණ ටිකක් අහන්න ඇදුවා විතරයි කොහෙන්ද කෙනෙක් කඩාගෙන පාත් වුණා. මේක කියන්නේ මරාලයක් කඩා පාත් වුණා. එතකොට ශ්‍රී සද්ධර්මයෙන් ඈත් කරපු පාපය රැස් කරගන්න. ලේසිනේ. ඒකයි. මෙතෙක් කරපු ධර්ම දේශනා කෙටි කරලා පිරිසිදුවම කරපු දේශනාව පිරිසිදු කියන්නේ සංක්ෂිප්ත දේශනා විහරාත්‍රි. ඒකේ මෙච්චර කාලෙකින් ඉගෙන ඔක්කොම එක සූත්‍රයක තිබ්බා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව සිහි කරගන්නට ධර්ම සාකච්ඡාවට පෙර සූත්‍ර කරුණ. ඒ කියන්නේ මේ වෙලාවෙත් නිකන් අපි කියන්නේ මේ වෙලාවෙත් සූත්‍ර දේශනාවකින් ඔයාලට ධර්ම දානයක් දෙන්න මම පළමුවෙන්ම මේ සූත්‍ර දේශනාව කළේ. ඔච්චරයි සූත්‍ර දේශනාව. සූත්‍ර දේශනාව ගන්නේ ඒ කාලේ නිවන් දැක්ක ගොඩාක් අය දුක් කරදර මැදින් ගිය අය. 70ක් විතර දුක් කරදර මැදින් තමයි නිවනට ගියේ. ඒ කාලෙත් එහෙමනම් අද කාලේ සුවසේ ධර්මය අවබෝධ කරනවා කියන කඩුයි. ඒ කියන්නේ ඒක සුවසේ ධර්මය අවබෝධ කරන්න ගියේ රජවරු, සිටු මැතිවරු ඒ කාලේ. අද එක ඇමති කෙනෙක් එක മന്ത്രി කෙනෙක්ගේ පුතෙක් මහනලා ඉන්නවද? කාමයටම අහු වෙනවා. කාමයටම අහු වෙනවා. අර දුක් විඳලා දුක් විඳින අය අතරින් තමයි ඔය කෙනෙක් එන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා.
ඒකයි ප්‍රශ්න. සද්ධානු තථාගතස්ස බෝධින්. ඒකේ හරි වචනේ නම් සද්ධාති තථාගතස්ස බෝධින්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා කියන එකනේ ශ්‍රද්ධාව කියන්නේ. එතකොට මේකේ ලියලා තියෙනවා එතකොට නිවන ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. යම් ගිහි ආර්ය ශ්‍රාවකේ මෙම සංකල්පනාව ඇති කරගන්නේ කෙසේද? මෙම සංකල්පනාව ඇති කරගන්නේ කෙසේද? තථාගත බුදුරජාණන් වහන්සේලා යම් විරාගයක් නොයල්මක් යම් සංසිඳීමක් යම් නිවිය. ඒයිත යම් සංසිඳීමක් යම් නිවියාමක් ගැන නෙවෙයි රාත්‍රියේ කතා කළේ. බුද්ධානුස්සතිය වඩනකොට ඇවිස්සුන ලෝකයේ සංසිඳුණාම කියනවා. පීඩා සහිත ලෝකේ පීඩා නැතුව වාසය කරනවා කියනවා. තේරුණානේ? එතකොට ඒක තමයි සරල ක්‍රමේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න වලක් තියෙනවා පටලැවිලි. මේ ප්‍රශ්න දකිනකොට හිතට එනවා. ඒ කියන්නේ ලොකු දෙයක් අල්ලලා කියලා හිතෙනවා. මෙම සංකල්පනාව තමා තුළ ජනිත වී යම් වැඩි යාමක් සිදුවන්නේ යයි වටහාගන්නේ කෙසේද? ඒක වැටුණ කෙනා දන්නවා. මගේ හිත එකඟ වුණා නම් මගේ හිත එකඟ වුණා කියලා මන් දන්නේ නැද්ද? දන්නවා. එසේ සිදු කරගන්නේ කෙසේද? ඒක තමයි ඊයේ සූත්‍රයෙන් කිව්වේ. ස්වාමි පුරුෂ දියණිය අතර යම් බැඳී යාමක් වැඩි යාමක් එවත් වෙනස් වෙන ජීවිත රටාව තුළ ගිහි ජීවිතයට යම් බලපෑමක් සිදු වේද? මේක පැහැදිලි නේ? ඊට පස්සේ ඊළඟට මතක තියාගන්න ඒ ධර්මයේ දියුණු කරනවා කියන එක තමන්ගේ සංසිඳීම මිසක් පෞල් බෞල් ඇති කරගන්නේ. ධර්මයේ දියුණු කරගත්තට පස්සේ තරහ යන එක අඩු වෙනවා. අඩු කරගන්න ඕන. සත්තු මරන්නේ නැති එක, හොරකම් කරන්නේ නැති එක, වැරදි කාම සේවනයෙන් වැළකීන එක, බොරු කියන්නේ නැති එක, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති එක හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න උපකාරයක්ද බාධාවත්ද? උපකාරයක් නේ. මෙතනින් පස්සේ තමයි මේ දෙන්නාගේ හොඳම ආදරේ. ඔයාලගේ වචනින් කියනවා නම් හොඳම ලව් එක ඉතනින් පස්සේ. ඇයි සැක නෑනේ? මහත්ය ගැන දන්නවා පන්සිල් රකින්නවා. නෝන ගැන දන්නවා පන්සිල් රකින්නවා. තරහ යන්නේ ඉවසනවා. අම්මෝ සාලිය අශෝක කුමාර වගේ. හරි ආදරයක් කරගන්න. හොඳට පින් පුරව ගන්නවා. රහතන් වහන්සේලා ගැන ධර්ම දේශනා කරනවා නම් දැනුවත් කරන්න කියලා කියනවා. ආසයි මේ රහතන් වහන්සේලා ගැන අහන්න කියලා. අවස්ථාව ලැබෙන විදිහට බලමු. රතන සූත්‍රයේ ඇසුරින් ජීවිතේ ගොඩනගා ගන්න හැටි. ඒක තමයි අපි ඊයේ දේශනාව ආපහු සීකරන්න. එතකොට ශ්‍රද්ධාව මුල් කරගෙන යනකොට මෙහෙමයි මේ ප්‍රශ්නේ ඉවර වෙනවා කියලා එකක් නෑ. පේසකාර දිනේ බුදුරජාණන් වහන්සේ දැක්කා එක ගමක පොඩි කෙල්ලෙක් ඉන්නවා හරි පින්වන්තයි. ඒ ගම හරහා වැඩියා. මරණය ගැන ධම්ම දේශනා කළා. ඒතර ඔක්කොම බණ ඇහුවා. එක කෙල්ලෙක් තමයි හිතට ගත්තේ. ඒ වගේ අනුස්සති භාවනා 6ක් ගැන කිව්වා. ඉතින් මේ හිටපු අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන් පුරුදු කරන්න. අපි දන්නේ අර කෙල්ල ඒකම හිතේ ඉන්නවා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ බලනකොට පෙනුන අර කෙල්ල අවුරුදු 3ක් දැන් හිතා ඉන්නවා මරණය ගැන. මරණානුස්සතිය. ඒ කෙල්ල හොයාගෙනම යොදුන් 30ක් පාගමනින් බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ ගමට ධර්මයේ දේශනා කළා. ඊට පස්සේ කෙල්ල මරණය ගැන කෙල්ලගෙන් ප්‍රශ්න අහනකොට අවුරුදු 16ක ගෑනු ළමයි. පේසකාර දිනිය. දැන් තාත්තා
රෙදි වියනවා. සෝවාන් වුණා. මේ භාග්‍යතුන් වහන්සේට වැඳලා තාත්තට ගිනාපු කෑම එකත් අරන් තාත්තා රෙදි වියන තැනට යනවා. තාත්තා රෑ ඉඳලා මහන්සිලා රෙදි වියලා අර මේ වගේ පොල්ලක් දාලා ඒකේ නූල්නේ තියෙන්නේ. ඒ පොල්ල මෙහෙට ඇදලා මෙතන බැඳලා පොඩ්ඩක් නිින්ද ගිහිල්ලා. අර ගෑන්ලම මෙහින් ඇවිල්ලා මේ කෑම එක බිම තියෙන සද්දෙට අර නැගිට්ටා. නැගිටලා කලබලෙට අරක ලිස්සා. ලියන උට අහෙට ඇදලා තිබ්බ පොල්ල කෙලින්ම ඇවිල්ලා අර කෙල්ලගේ ඔළුවෙම වැදුණා. එහෙම මැරිලා වැටුණා. මේ පැය භාගයකට කලින් සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ මැදට ගහන්නේ. අපි වටේ පිට යන්නේ. අපිට බණ ඇහුවොත් ලෙඩ වෙන්න බෑ. බණ ඇහුවොත් අනිත් අය අපිට නිඳා කරන්න බෑ. ඇයි අපි ස්පෙෂල්. අපි බණ අහනවා, ඊළඟට මේ භාවනා කරනවා, ඊළඟට පොත් කියවනවා. මෙහෙම ඉඳලා දැන් අපිට මිනිස්සු බනින්න බෑ, නිඳා කරන්න බෑ. අපි හිතාගෙන ඉන්නවා. ඒතර මොකද්ද සසර ගැන අපි ඇහුවේ? මේ සංසාරේ අනිත් අය නිඳා කරපු නිසාම ගඟේ මුහුදේ පැන්න වාර ගණන් කරන්න බෑ. නිඳා වලදී අපි නොකරපු වැරදි වලට කඩුවෙන් අපේ බෙල්ල කපපු වාර ගණන් කරන්න බෑ. එහෙම සසර කියන්නේ. තාත්තට හොඳටම දුක හිතුණා. වාවා ගන්න බැරි දුක දරා ගන්න බැරුව හොයාගෙන අර භාග්‍යතුන් වහන්සේ වැඩි යොදුන් තිය මෙයා යනවා පයින්. ගිල්ල බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. පැවිදි වුණා. අරහත්ත්වයට පත් වුණා. ඒකයි. ඔයාලගේ ජීවිතවලට එන ප්‍රශ්න නිවන් මාර්ගයට උපකාර කරගන්න අඩුම තරමේ වරදවා තේරුම් ගන්න එපා. බූරුවෙක්ගේ නුවණක්වත් තියෙනවා. ඇයි කතාවක්. බූරුවෙකුට තරහා මිනිසෙක් වලක් කපලා තිබ්බ බූරුව එන පාරේ. බූරුව එකට වැටුණා. අර මිනිස්සු ඇවිල්ලා බලලා නියම මේක නම් වැටිලා. තරහා වැඩි කමට අර උඩට වල හාරව පස්සේ වෙන පස් දැම්ම යාගෙන්ට. පස් දාන පස් ටිකේ අඩිය තියා බූරුවක් ගොඩට ඇවිල්ලා අර මනුස්සයට පස්ස පැත්තට දෙකක් දීලා ඉදියා. එහෙම මොලයක්වත් වෙන්න ඕන. ප්‍රශ්නෙන් දෙන්න දරා ගන්නවා කියන්නේ ධර්මයේ හැසිරීම. ප්‍රශ්නෙන් දෙන්න රතන සූත්‍රයේ කියා බෝධිනාථ වැඳ සෑරජානස් වැඳ ඉවසගෙන කාගේවත් දොස් කියන්නේ නැතුව කීකිනා ගුණ තියෙනවා. ඒ ගුණ සිහි කර මේ ගමන යන්න ඕන. කීකිනා ගුණ තියෙනවා. මේ මයික් එක හදපු කෙනා ගුණයක් තියෙනවා. මේ හාමුදුරන්ට බණ කියන්න පහසුවක් හදලා. ගුණයක් කියනවා. මේ ආසනේ පනවන ගුණයක්. පැන් එකක් වේලා ගුණයක්. දැන් ඔයාලා කවුරුත් හිටියට පොල් ගහවලට කතා කරලා ස්වාමීන් වහන්සේ වඩම්මන්න ඕන කියලා අවසර ගත්තේ නැහැ. චන්ද්‍රාම මොන කතා කළේ යුද්ධ කළා. ඒක ගුණයක්. ඒකට සිහි කරන්න ඕන. දැන් මම මේ ටිකක් විවේකයෙන් දවස් කිහිපයක් ඉන්නම් කියලා ඉන්න තමයි තිබ්බේ මේ දවස් ටික. ස්වාමීන් වහන්සේ ඉක්මනට මාව ගෙන්නගෙන මේ ජීවානන්ද ස්වාමීන් වහන්සේ දහම් ඒතර මේ දවස් ටිකේ බණ අහපු පිනේ ස්වාමීන් වහන්සේ නිසා. ගුණයක්. ඒ ගුණ සිහි කරනකොට තමන් ඇතුලේ තියෙන අරුබුද තියෙන මිනිස්සුන්ගේ ඇතුලේ කුණු කන්දා. ඒව එළියට දාන්න එපා. ඒව එළියට දාන්න නැතුව වැට ගහන්නේ ගුණය සිහි කරන්න. ගුණය අනිත් අයගේ ගුණ සිහි කරන්න, තමාගේ අඩුපාඩු සිහි කරන්න. මට තව මගේ තරහ යන එක හදාගන්න බැරි වුණා නේ කියලා. අනිත් අයට ඇඟිල්ල දික් කරන තාක්කල් තමාව පේන්නේ. තමන් දිහා බලන්න ඕන. කරදරෙද්දී රතන සූත්‍රය කිය ඉන්න.
සත්‍යයකට වතාවක් ගෙවල් වලට රතන සූත්‍රයෙන් විශේෂ වතාවක් පිරිත් කරලා පැන් ඉහින්න. දරුවන්ට පැන් බොන්න දෙන්න. ඔයාලා කරදර එනකොට බුදුපහන දැල්වලා රතන සූත්‍රයේ සජ්ජායනා කරලා මෛත්‍රිය වඩන්න. ආයතනවල ඔෆිස් වල වැඩ කරනකොට සතුරු වෙනවනම් ගෙදර ඇවිල්ලා බුදුපහන දැල්වලා රතන සූත්‍රය කියලා අඟුලිමාල පිරිත කියලා එයා මුල් කරගෙන මෛත්‍රී භාවනාව වඩන්න. නෝනාගේ ප්‍රශ්නවලදී මහත්යගේ ප්‍රශ්නවලදී එහෙම කරන්න. බලන්නකො කරලා. ඒකාන්තයෙන් සත්‍යයි ධර්ම. පුදුම විදිහට වෙනස් වෙනවා. පුදුම විදිහට වෙනස් වෙනවා. ධර්මයේ බලය. ගිහි අයට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම පිණිස පැහැදිලි කර දෙන්න අනිත්‍ය දේ දුක්ඛ නායරු පැහැදිලි කර දෙන මේ ගෞරවයෙන් ඉල්ලා සිටිමු. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම විස්තර කරනවා අනිත්‍ය ගැන. කියන්නේ වෙනස් වීම ගැන. අනිත්‍ය ගැන වෙනස් වීම ගැන. අනිත්‍ය වෙනස් වීම තේරෙනකොට ලෝකේ ධර්මතාවය තමයි අනිත්‍ය දේ දුකයි. ඒ බුද්ධ වචනේ අදහගෙන ඉන්නේ මෙයා ශ්‍රද්ධාව මුලින් තියෙනවානේ. ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අනිත්‍ය ගැන. ඊට පස්සේ විස්තර කරනවා අනිත්‍ය දේ දුකද සැපද. අනිත්‍ය නම් ඒක දුකක්. ඇයි ඉතින් අපේ ලෝකේ අපේ ජීවිතේ යන්තා දුක් තියෙනවා නම් ඒ ඔක්කොම අනිත්‍යයක් මුල් කරගෙන තියෙන්නේ බලන්න. ස්ථිර දෙයක් නිසා නෙවෙයි. ඒකයි ඉතින් ඒ නිසා ඒක විදර්ශනා පාඩමකින් කරන්න වෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන එක ඇත්තටම පුරුදු විශේෂයෙන්ම මෙයාලා මේ ඉන්ද්‍රිය සංවරය කියන එකට මූලික වශයෙන් මම හිතනවා ඇත්තේ මේ ලෝකේ තියෙන දැන් මේ වාගේ රටවල් වල තියෙන කලබගෑනිත් එක්ක ඒ වාගේ මේ රටවල් වල තියෙන විචූරණත් එක්ක සාමාන්‍යයෙන් එළියට ගියාම ඇහැක් සංවර කරගන්න අමාරුයි. ඒකෝට ඒකට තමයි අර අපි කිව්වේ තමන්ට දැන් ගොඩක් අය ඉන්නේ විවාහ වෙච්ච අය. තමන්ට නෝනා කෙනෙක් ඉන්නවා තමන්ට මහත්තයෙක් ඉන්නවා කියලා එතනින් ඒ ඇතිවිච්ච සිතුවිල්ල නතර කරන්න ඕන. අපි තමන්ගේ බිරිඳට ස්වාමියාට වරදක් කරනවා කියලා හිතන්න ඕන. ඊට පස්සේ ඊට අමතරව මම මේ වාගේ වෙලාවක මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න ඕන. දැන් වාහනක යනකොට නම් ඒ සිතුවිල්ල ආවේ මේ වෙලාවේ ඇක්සිඩන්ට් වුණොත් කොහෙද යයිද කියලා හිතන්න ඕන. එතකොට හිත සංවර වෙනවා. තරුණ කාලේ නම් අයහපතට යොමු වෙලා නම් නරකට යොමු වෙලා නම් ඒත් හිතන්න ඕන කොහේ යයිද මං කියලා. ඔය පහුගිය කාලේ මහා මේක පත්තරෙන් එමේ එක එක ලිපිෙම ගියේ. ඔය නරකට යොමු වෙච්ච නිසා මැරිලා යන ලෝක ගැන. ඒව ටිකක් හිතන්න ඕන. හොඳට පළවෙනි එක තමයි හොඳට ශ්‍රද්ධාවෙ පිහිටන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ටික ටික ඉගෙන ගන්නකොට තමා තුළින්ම යම් සංවර බවක් එනවා. ලෝකෙට සාපේක්ෂව ඔයාලගේ යම් සංවර බවක් තියෙනවා ධර්මීත් එක්ක. දැන් තියෙන අර හිත ඇතුලෙන් කෙලෙස් එක්ක එන පෑරීම. ඒක නිතර නිතර ධර්මයේ අහලා අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපද්දවන්න වෙහෙස ගන්නකොට ටික ටික හරියනවා. කලබල වෙන්න දෙයක් නැහැ. හිමීට හදා ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය. ඒක ගැන හොඳ වචන සූත්‍රයක් තියෙනවා. විස්තර කරන්න වෙලාව මන්දි කියවන්නේ සූත්‍රය ඉන්ද්‍රිය සංවර කරන විදිය. සංයුත්ත නිකායේ 4 තියෙනවා වීණෝපම කියලා සූත්‍රය. වීණෝපම වීණාවක් උපමා කරගෙන වදාළ දෙසුම ඒකේ ලස්සනට විස්තර කරනවා ඉන්ද්‍රිය සංවරේ පුරුදු කරගන්න හැටි. වරදින් නැගී හිටීම ගැන කතා කරනකොට අර ළඟදීන් අපි කතා කළානේ මේ මොකද්ද සූත්‍රේ සංකදම සූත්‍රය. සංකදම සූත්‍රය තමයි වෙච්ච වැරදි වලින් නැගී හිටීමට හොඳම විකල්පය. ඊට අමතරව වෙච්ච මේ තියෙනවානේ මිනිසුන්ට දැන් බැනපු ඒවා කරපු වැරදි සමාව ගත යුතු දේවල් ඒවා අනිවාර්යෙන් සමාව ගන්න. කෝකාලික නිරේ යන්නේ නැහැ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් සමාව ගත්තා නම්. සමාව ගත්තේ නෑ. සමහර කර්ම තියෙනවා සමාව ගැනීම නිසා ඒ කර්මේ නැති වෙනවා.
එතකොට ඒකට උදාහරණයක් කියන මේ සමාව ගැනීමේ වටිනාකම ඒ තමයි ඔන්න මේ පවුලේ දෙන්නෙක් ඉන්න නෝනයි මහත්තයෙක්. මේ දෙන හොඳට රණ්ඩු වෙනවා. මොකක් හරි දෙයකට රණ්ඩුවක්. ඒ රණ්ඩුව අතරේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩිය පින්නපාතේ. වයින් මුන්නාන්සෙත් මේක ආස්සේ වෙලා කියලා ආපු තරහට ළඟ තිබ්බ මැටි ටිකක් යනවා දැන් මපාතේ නා හොඳයි යන්න කියලා. මෝනේ අංශු මාත්‍රයක් වෙනස් වුණේ. අර සිනා මුසු නිකිලිස් මෝමන්ලි ඒ විදියමයි. ඒ මෝනට අරය වෙනස් වුණා. අර මේ මැටි ඉඳ දැම්පු කෙනා. යා ඉක්මනට අනේ ස්වාමීනි සමා වෙන්න මට සමා වෙන්න කියලා පාන්තරය අරන් සුවඳින් හොදලා කිරි පාත්‍රයට දීලා පූජා කළා මේ වැඳගෙන හිටියා. පසේ බුදු කෙනෙක් ගැන හටගත්ත ද්වේෂය නිසා ඊළඟ ජීවිතේ නිරී ගියා. මනුස්ස ලෝකෙට එනකොට එක ජීවිතයක ලස්සන ගෑනු ළමයි විවාහ වුණා. විවාහ වෙලා ඉස්සලාම ගෙදරට යනකොට ගෙදෙට්ට අඩිය තිබ්බා විතරයි අසූචි ගඳ ගහනගේ. මනමාලී කාහා පුරා කියලා ගෙදෙට්ට ගෙනනාට පස්සේ ගෙදර ටොයිලට් එකක් වගේ වුණා. එදාම යවුව පළ කියලා. ඊට පස්සේ ගෙදර ගියා. දෙවෙනි කසාදෙත් එහෙමයි. තුන්වෙනි කසාදෙත් එහෙමයි. ගෙදරින් පිට වෙලා වෙන ගෙදරට යනකොට අසුචි ගඳ ගන්නවා. ඒතර ඕන ප්‍රශ්නේ ආවනේ සසරේ කර්මය. මේ කෙල්ලට හිතුණා මේ මොකද්ද මේ ජීවිතෙන් ඇති තේරුම? මගේ කනකර කොහොම ටික උණු කළා. රන් ගැඩොලක් හදලා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ රන් සෑය හදන එකට පූජා කරන්න ඕන. කියලා රන් ගැඩොලක් හදලා නිල් මල් මිටකුත් එක්ක පූජා කරන්න යනවා. චෛත්‍ය ගැඩොල් රත්තරන් ගැඩොල් එකක් තියන් ඉඳ තැන තියෙනවා. එතන ගැඩොල් තියලා නිල් මල් මිටි තියලා වැන්දා. වැන්දලා වඳිනකොටම ඉස්සල්ලාම බැඳ කොල්ලට කිල්ල මතක් වුණා. අර කිල්ල පව් සංසාරේ යන්නේ කීක් නෙමෙයි කියලා. මොනෝන ඊට පස්සේ ගෙනල්ලා මෙහෙන් සෙන්ට් වලින් නාවල හරි ගන්නවා කියලා. නේද? එහෙම නාවල හරි ගන්නවා කියලා කොල්ලෙකුට කොහොන ගෙන්නනවා වරින් කියලා. ඊට පස්සේ ඒ කෙල්ල කිව්වා මට ඉන්න බෑ මගේ රත්තරන් කිසි දෙයක් මං ගාව නැහැ කිව්වා. ස්ත්‍රී ආභරණ නැහැ කිව්වා. ස්ත්‍රී ආභරණ මොනවද කෙල්ල ගෙනන්නේ කිව්වා. ගෙනල්ලා ගෙදෙට්ට අඩිය තියෙනකොටම නිල් මල් සුවඳ හැමෝ. ඒ කෙල්ල තමයි බද්දා කාපිලානි. ඒ ඉස්ලාම් විවාහ වුණු පුරුෂයා තමයි මහා කස්සප මහත්තයා. මහා පුරුෂයන්ට සසරේ කර්ම විපාක දෙන්න ඇති. කියන්න උත්සාහ කළේ අවසානයේ විකල්පයක් කෙල්ලගේ හිතට ආවි. ඇයි අතන සමාව ගත්ත නිසා මිනිස්සු කොච්චර ප්‍රශ්න තියනවද විසඳුමක් නැතුව මැරෙනවා. සමහර ලෙඩ වලින් මැරෙනවා. හොඳ දොස්තර කෙනෙක් කියනවා අයියෝ මේ රිපෝට් වල හැටියට මන් ළඟට ගෙන්න තිබ්බනේ. එයා මොන ගෙන්නේ පස්සේ. ওই ප්‍රශ්නේ මට කියන්න තිබ්බනේ පස්සේ. නෝ මොන හරි ප්‍රශ්නයකට සියදිවි හානි කරගෙන පස්සේ ප්‍රශ්නේ අහනකොට අයියෝ ඔක පොඩි දෙයක්. ඔක අපිට කිව්වා නම් කියනවා. එයාට කියන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්තේ එයාට සියදිවි හානි කරගන්න ඒ කර්මයෙන් ආවේ යම් කර්මයක් කළා නම් ඒ ජීවිතේ සමාවෙන්නේ. තමන් කරපු වැරදි වලට යම් කර්මයක් එනවා. ඒ කර්මයේ සංසිඳෙන්නේ. ඒ කියන්නේ කර්මයෙන් නිදහස් වෙන්න විකල්පයක් එනවා සමාවරන් තිබෝ. ප්‍රශ්නයක් තුලම ඉඳලා මැරෙන එකද හොඳ? ප්‍රශ්නෙට විකල්පයක් ඇතුව මැරෙන එකද? විකල්පයක් ඇතුව මැරෙන එක. ඒ නිසා තමයි කිව්වේ වරදින් නැගී හිටින්න කියලා.
වැරදක් වෙලා තියෙනවා සමාව ගන්න. තුනුරුවන්ගෙන් තිරුවන් වැඳලා කායන වාචා චිත්තේන කියලා සමාව ගන්න. ඊළඟට පැහැදිලිවම වරදක් වෙලා තියෙනවා නම් ඉතින් හිත හදාගෙන අනේ අක්කේ දන්නේ නැති නිසා මේ වචනයක් කියවුණා මේ දන්නේ මේක නිසා මට සමාව වෙන්න. මම ධර්මය අහනකොට තමයි මට ඥානෙ පැහැදුනේ. තමාව බින්දුවට දාගන්න. අපිට ඒ කාලේ තේරෙන්නේ කට්ටි කියනවත් එක්ක අපි කච ගාලා කතා කරනවා. මේ නිසා මේ අනේ මට සමාව දෙන්න ඉතින් කියලා. මේ කර්ම අපි සංසාරයට ගෙනියනවනේ කියලා. පැහැදිලි නේද? ඒ විදිහට සමාව ගන්න මොකද නැත්තම් මේ අපි පොඩි දේවල් කියලා අත්හැරලා තිබ්බත් විපාක විඳිනකොට ජීවිත කීයද? සමහර කර්ම තියෙනවා. අවම ජීවිත 500ක්වත් විපාක විඳින්න ඕන. ජීවිත 500ක්වත්. ජීවිත 500ක්වත් විපාක විඳින්න ඕන. අර එක රහතන් වහන්සේ නමකට දානයක් නොදී අර ලෝසක ස්වාමීන් වහන්සේ කලින් ජීවිතේ ගින්දරට දැම්මනේ බත් ටික. ඒ කර්මෙන් නිරේ ගිහිල්ලා ඉපදුනා. ඊළඟට ඇවිල්ලා ඉපදුනේ යක්ෂයෙක් වෙලා. යක්ෂයෙක් වෙලා ජීවිත 500ක් ඉපදුනා. ඒ ජීවිත 500ටම එක කෑමක් කාලා තියෙන්නේ. ඒ තමයි ස්ත්‍රියගේ වැදෑමහන්. ජීවිත 500ටම එක කෑමක්. ඊට පස්සේ බල්ලෙක් වෙලා ඉපදුනේ. බල්ලෙක් වෙලා ජීවිත 500ක් ඉපදුනා. ඒ ජීවිත 500ෙම එක කෑමයි කාලා තියෙන එක්කෙනෙක් වමනේ කරපු එක. අපේ බුද්ධ ශාසනේ එකම එක දවසක්වත් බත් ටිකක් කාලා නැහැ. පිරිනිවන් පාන දවසේ රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ලබලා දුන්න චතුමදුර ටිකක් වැළඳුවේ. ඒත් විකාලේ වළඳන්න පුළුවන් දෙයක් වැළඳුවේ. කාලේ දෙයක් නෙවෙයි. කාලේ දෙයකට ඥානි කලේ කර්ම. ඒ නිසා මේ තම තමන්ගේ මේ තැන රැක ගන්නට අනේ මෙයාලා ඊට පස්සේ මං ගැනීතයි රවයි නේ රැවුවොත් එක යට අපි සමාව ගත්තනේ. ඒකයි. සාංගික දානයකට සංඝයා 4 නමක් ඉන්න ඕනේ කියලා අහනවා. සාංගික දෙයක් බෙදා ගැනීමේදී සංඝයා 4 නමක් ඉන්න ඕන. සාමණේර නමකට උනත් මහා සංඝයා කියලා දානයක් දුන්නොත් ඒක සාංගික දානයක්. ඒක තමයි බුද්ධ වචනේ. සාංගික දානයක් බෙදා ගැනීමේදී තමයි මේ 4 දෙනෙක් ඉන්න ඕනේ. හා විනය කර්ම කිරීමේදී ඔයාලට විනය කර්ම කියලා ඒවා නෑනේ සංඝයානේ තියෙන්නේ. උපසම්පදා කරන ඒවා විනය කර්ම ඒවා වලදී 4 දෙනෙක් ඉන්න ඕන. ඒ හැර දානයක් දෙන්නේ නෑ. එක භාවනා අරමුණක ඉඳලා තවත් භාවනා අරමුණකට එහෙම මාරු විය හැකිද කියලා අහලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නිදි කිරා වැටෙනවා නම් යම් භාවනාවක් කරද්දී නිදි කිරා වැටෙනවා නම් ඒ භාවනා අරමුණ මාරු කරන්න කියලා. මාරු කළා නිින්ද යන්නේ දැන් නිින්ද වෙනස් වුණානේ. හොඳට හිත වෙන ඊට පස්සේ පළවෙනින් කරපු භාවනාව කරන්න ඕනයි. ඒ වගේ භාවනා අරමුණ මාරු කරන්න පුළුවන් නිදි කිරා වැටීම ආදී දෙයකට. Taman ඉඳගත්තේ ආනාපාන සතිය නම් ආනාපාන සතිය භාවනාව වඩන්න. ඉඳගත්තේ බුද්ධානුස්සතිය වඩන්න නම් බුද්ධානුස්සතිය වඩන්න. ඒක එකක් එක දිගට පුරුදු කරගෙන යනකොට ඒකේ හිත එකඟ වෙනවා. හැබැයි ඉතින් වෙලාවල් ටික ටික අරන් හැම භාවනාවම පුරුදු වුණා කියලා දෝෂයක් නැහැ. උදාහරණයක් මේ වගේ භාවනාවක් කියන්නේ. යුද්ධයක් නෙමේක. කෙලිස් සතුරන් මනින්න තියෙන්නේ. කඩුව තියෙනවා. ඊතල තියෙනවා. තෝමර තියෙනවා. කිනිසි තියෙනවා. ඔය හැම එක වෙන වෙන ආයුධ නේද? ඔය හැම ආයුධයකින්ම කරන්නේ මොකද්ද? සතුරා විනාශ කරන එක. ඒ නිසා හැම ආයුධයක්ම පුහුණු වෙන එක හොඳයි. මෙතන තියෙන ආනාපානසතිය දිනු කරනකොට නිදිමත එනවා කියලා. ඒක තමයි ඒකට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිදිමත එන එකට ක්‍රම 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. මේ ආලෝක සංඥාවේ පුරුදු කරලා දිවා සංඥාව අදිෂ්ඨාන කරන්න කියලා බුද්ධ දේශනාවේ තියෙන. ඒකට කලින් තව ටිකක් තියෙනවා. ඒකට ඒ තමයි නිදිමතක් ආවොත් ඉස්සෙල්ලාම භාවනා කරන එකේ සංඥාව මාරු කරන්න ඕනේ.
එහෙමත් හරියන්නේ නැත්නම් සජ්ජායනාවක් කරන්න ඕන. හිතෙන් සූත්‍රය සජ්ජායනා කරන්න. දැන් ගෙදර ගැටලුවක් නැත්නම් හයියෙන් පොදු භාවනාවකදී නම් හිතෙන්. එහෙමත් හරියන්නේ නැත්නම් තව නැගිටින්නේ නැහැ. එහෙමත් හරියන්නේ නැත්නම් මේ අතපය මෙහෙම මේ පොඩි කරගන්න ඕනේ මෙහෙම. කන් දෙක හොඳට රත් වෙන්න පොඩි කරගන්න. ඊට පස්සේ මෙහෙම පොඩි කරගෙන අත් දෙක මෙහෙම පොඩි කරලා එහෙම චුට්ටක් මෙහෙම කරගෙන ඉන්නවා. ආයෙ භාවනාව පටන් ගන්නවා. එහෙමත් හරියන්නේ නැත්නම් තමයි දිවා සංඥාව අධිෂ්ඨාන කරගන්න. කියන්නේ දවාලේ වගේ කිය. ඒ කියන්නේ භාවනාවෙන් ටිකක් හොඳට කරගෙන යනකොට හිතට එනවා ආලෝකයක්. ඒ ආලෝකය හිතෙන් සිහි කරනවා. මේ දහවල් කාලේ වගේ කියලා හිතෙන් සිහි කරනවා. ඒක ඉතින් ආලෝක සංඥාව පහළ වුණ කෙනා දන්නවා. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා නැගිටලා මූණ වතුර මූණ හොදලා පොඩක් අහස දිහා නැකත් අර දිහා පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ නිින්ද යනවා නම් ටිකක් සක්මන් කරනවා. ඊට පස්සේ නිින්ද යනවා නම් මොකද කරන්නේ? දකුණු ඇලෙන් නිදා ගන්නවා. මං හරියටම මේ වෙලාවට නැගිටිනවා කියලා විනාඩි 5ක් විතර හිතලා නිදා ගන්නවා. අපේ අය කෙසේ වෙතත් ඔය 8 කෙසේ වෙතත් 8 වෙනි එක නම් පටන් ගන්නවා. ඒ එකක් අඩුවෙන් නැගිටින සංඥාව නැතුව. උතට ආලෝක සංඥාව කියන එක භාවනාවේ ඇති වෙන එකක්. සිහියත් නුවණත් කෙලස් තවන වීරියත් ඇතිව ආනාපානසතිය පුරුදු කිරීමේදී නුවණ පාවිච්චි කරන්නේ නුවණ උපකාරය වන්නේ කුමක් විමසීම පිණිසද කියලා පහදා දෙන්න. ඇයි? දැන් මං කිව්වේ නිින්දක් යනකොට ඒ නිින්ද යන වෙලාවට මේක කරන්න ඕන කියලා අදාළ දේ ගන්න එක නුවණින් විමසීම. ඊළඟට ආනාපානසතිය ආදී භාවනා කරනකොට ආලෝකව හිතට පහළ වෙනවා. ඒවට නැතුව භාවනා අරමුණම කෙලින් පවත්වාගෙන යන්න Tamanට ඇති වෙන දේවල් තේරුම් අරන් කයට හිතට දැනෙන දේවල් තේරුම් අරන් උස්ම රැල්ලෙම හිත පවත්වා ගන්න ඕන. හොඳ යුද්ධයක් දෙන්න ඕන හිතෙන් හිතා. නැත්තම් අහු වෙනවා. නැත්තම් එක එක දේවල් වලට අහු වෙනවා. සමහර අය දෙවියන්ගේ එලි පේනවා කියනවා. එක එක දේවල් කියනවා මම නම් දන්නේ නැහැ. ඒ වෙන්නේ අර භාවනා අරමුණෙන් බැහැර යනවා. ඒතර මම මේ වෙලාවට මේක කරන්න ඕන කියලා. මේ වෙලාවට මේක කරන්න ඕන කියලා නුවණින් විමසන්න ඕන. ඒකට හොඳ නුවණක් තියෙන්න ඕන ආනාපාන සතිය වඩන්න. ඒතර ඒ පිළිබඳ වැඩි විස්තරයක් ඔය සතිපට්ඨාන පොත් වහන්සේගෙනුත් ඒ වගේම සුසුමක විමසුම කියන පොතෙනුත් බලන්න පුළුවන්. කායානුපස්සනාවාදී භාවනාව ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද කියලා අහනවා. කායානුපස්සන එකක් තමයි ආනාපාන සති භාවනාව කායානුපස්සනාවට අයිති දෙයක්. ඊළඟට පුළුවන් සතර මහා ධාතු ගැන විමසන්ට සතර මහා දැන් අපි හතර අමාරට මේ අවසන් කරන්න කියලා හිටියේ. දැන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඉක්මනට උත්තර දෙන්න. ඒ අතරතුර කාට හරි විශේෂ කටයුතු විදිහට තියෙනවා නම් නැගිටලා ගියට කමක් නැහැ. ඊට පස්සේ ධාතු මනසිකාරය පොළොවට පස් වෙලා යනවනේ මේ හැම දෙයක්ම කියලා කල්පනා කරනවා. කේසුලොම් නියදත් ඊළඟට වතුරට දිය වෙලා යන දේවල් මේ සොටු සෙම සැරව ඒව ගැන ටිකක් කල්පනා කරනවා. අසුභ භාවනාවත් හොඳයි. ඒ අසුභ භාවනාවෙන් හිත විරාගී වෙනවනේ. විරාගී වෙන එක හොඳයි. ඇයි? මේ ලෝකේ Tamande කියලා ස්ත්‍රියක් ඉන්නේ විවාහ වෙච්ච කෙනෙකුට එක ස්ත්‍රියයිනේ. ලෝකේ කාන්තාවෝ ඉන්නවා කෝටි 350ට වැඩිය. ඒතකොට තමන්ගේ නෝනා ගැන විතරක් සෑහීමකටපත් වෙන්න ඕන. කෝටි 3.5කට වැඩිය විරාගයක් පවත්වන්න ඕන. ඒ නිසා අසුභවන්න පුරුදු කරගන්න වෙනවා. ඒ වෙලාවට සංඥාවනේ උපද්දව ගන්නේ. හැම වෙලාවෙම භවන සංඥාවක් තියෙනවා කියලා නෑ. ඒතර බාහිර ලෝකේ දැක්ක දෙයට රාගය ඇති වුණොත් අර අසුභ සංඥාව හිතෙන් වල්ලා තියෙනවා නම් ඒක සිහි කරනවා. සිහි කරනකොට අර සිතෙවිල්ල එහෙම නැතිලා යනවා. ඒ නිසා අසුභ භාවනාවත් හොඳයි. ඒකට සතිපට්ඨාන පොත කියවන්න. දැන් කියවන්න පුරුදු වෙන්න අපෙන්ම උත්තර ගන්න නැතුව. ඊළඟට තව සිහි කරන්න අර මේ දවස්වල අර මේ මිනි හිම වලේලානවනේ අර ගම් වතුරින් බලන් දෙමිලා
නිල් වෙලා ඒකාන්තෙන් අපේ ශරීරයටත් උරුම වෙනවා. භාවනා අරමුණක් එක නවසීවිතක පණුව ගහනවා. මොන ආදානද මොන මල ගෙවල්ද ඔහි වලිලා දාන පොළොට පස්සෙනවා. ස්වාමියා බිරිඳ බයිනකොට පෞරයස් වෙන එක පිළිබඳව තව කියලා දෙන්න කියන විස්තර. මොකද ඒක තමයි. මේකට අහන්න මේ ඇත්තටම ඒක නම් මේ පාපයක්. මේ ඒ කියන්නේ බිරිඳ ගෙදර ආධිපත්‍ය කියන්නේ අර සැමියා සැහැල්ලු කිරීම පාපයක්. සැමියාටත් බිරිඳට පිවිතුරු සෙනෙහසක් නොදීම පාපයක්. සසරේ ලැබෙන එක නන්නේ ආදරේ. ගෙදර නිකන් ගිනි ගොඩක් කරගන්න එපා. බොරු එතකොටම තමන්ගේ ජීවිතය ගැනම සංවේගයටපත් වෙන්න වෙස්මුණු දාගෙන ඉන්න එක. අපි කැනඩාවේ ආවා. අහවල් ජොබ් එක කරන්නේ. අපි ඩොලර් අත ගන්නනේ. දැන් නම් එහෙමත් නැහැ කාඩ් වලින් මෙහෙම කරන්නේ. කියලා ගෙදර ගින්දරා. ඇයි මේ දැනසිල්ලක් හොයාගෙන නේද ආවේ? ඇත්තටම ගෙදරක මේ එකිනෙකා තෝතෝ කියලා බැන ගන්නවා නම් මොකක්ද එතන තියෙන සැනසෙල්ල? මන්න අහන්නවත් ආසනේ. ඔහොම අපායක් කරගන්නද බැන්දේ? ඒ සාදරයෙන් සෙනෙහසින් ඉන්න හදාගන්න අද ඉඳලා අඩුපාඩු හදාගෙන කඹයක් වුණත් කැඩුනට පස්සේ ගැට ගහගෙන වැඩ කරගන්නවා. ඒ වගේ වෙච්ච වැරදි අඩුපාඩු කොටුම සමාව දෙලා ආදරෙන් අලුතෙන් ජීවිතේ පටන් ගන්න යන්න අද ඉඳලා. පවුණම් රැස් වෙනවා මේ ගෙවල් වල කලබල වලදී. ඇයි මේ කාන්තාවන්ට අම්මෝ මොකද උපතකින් කටක් ලැබිලා සමහර අයට ඔයාලට නෙවෙයි. ඒකට බලන්න මොකද්ද සූත්‍රේ සත්බහාරිය සූත්‍රයේ ඒකේ තියෙන විස්තර. දරුවන්ට රතන සූත්‍රයේ අඟුලිමාල සූත්‍රය කිය ආශිර්වාදය හා ආරක්ෂාව ලබා ගන්නා ලෙස කිව්වලු. ඉතින් කොහොමද කරන්නේ කියලා. ඉතින් රතන සූත්‍රයේ කියලා පිරිත් පැන් දෙන්න ළමයිට සතියකට වතාවක් විතර. ඊට පස්සේ අඟුලිමාල පිරිතත් ඒකට 21 වතාවක් විතර කියන්න. එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ පිරිත් තැඹිලි තෙල් වගේ ලංකාවෙන් ගෙන්නලා ඒක පිරිත් කරන තැන තියාගෙන තෙල් පොඩ්ඩක් ඔළුවේ ගන්නද එහෙම ආරක්ෂා කරන්න. තුනුරුවන් ඒ ඇඟේ ගෑවෙන්නේ නැතත් තෙලක් තුනුරුවන් මේ බුදුන් වදිනකොට රතන සූත්‍රය සීකලා මෛත්‍රිය වඩලා ඒ රතන සූත්‍රයේ ආනුභාවයෙන් මගේ පුතා සුවපත් වේවා කියලා මෛත්‍රියම සිහි කරනවා. එතකොට ආරක්ෂාව එහෙම වෙනවා. ඒක නම් නෑනේ. හරි. ඉතින් ඒ විදිහට තමයි මේ ඔන්න ලැබිලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ගොඩක් දේවල් තියෙන දැන් කියවන්න වෙන්නේ. දැන් ටික කියවන්න. කියවලා මෙහෙම අපි කියමු දැන් මහා මෙවුනාවේ පොත් ගොඩායිනේ. ඉතින් කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. ඒකටත් උදව්වක් කරන්න. අවුරුදු 17ක් ලොකු ස්වාමීන් කරපු ධර්ම දේශනා සංක්ෂිප්ත කරලා ලොකු සන්නසේ ආයෙ කරනවා අලුත් සදහම් දේශනා කරනවා. ඒ අලුත් සදහම් දේශනා 1 2 3 4 ඔය විදිහට තියෙන පොත් ඒක කියවන්න. වෙලාව තිබ්බොත් අනිත් පොත් කියවන්න. ඊට අමතරව තුනුරුවන් ගැන පහදින්න, බුදු ගුණ ගැන පහදින්න, ලෝකේ ගැන මධ්‍යස්ත වෙන්න ජාතක කතා කියවන්න. ඒක හරි හොඳයි. ඒ කියන්නේ දහම් පොත් කියනකොට ඒ අතරතුර ජාතක කතාපතු කියන්න. තියාගන්න. අර හිතට වෙහසක් එන වෙලාවට ජාතක කතාවක් කියවන්න. හරි අගේ ජාතක කතා තියෙනවා. හරි අගේ ජාතක කතා තියෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා මේ ඒ වාගේ විකල්පයක් ඇති කරගන්න ඊට පස්සේ දහම ටික ටික දිනු කරන හොඳට මතක තියාගන්න
ඒක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර යන ගමනක් නෑ. අහිංසක යන ගමනක් තියෙනවා. දැන් බලන්න මේ දවස් ටිකේ බණ අහගෙන මේ ඉන්න පිරිස ඉතින් ඔය අහිංසකව බණ ධර්මයක් දියුණු කරගන්න අය නේ. ඒකට අරුබුද ඇති කළා මොකක් හරි ඉතින් ඔය ඒ මාසෙකට එක වතාවක් කළා මොකක් හරි අරුබුදයක් ඇති කරනවා. ඕක කොයි ලෝකෙත් තියෙනවා. මේ ඔක්කොම සසර කියලා හිතන්න. මේ බුද්ධ ශාසනයම නේද අර ධර්මිතියක් බැඳගෙන ආවේ. මේ බුද්ධ ශාසනයම තමයි මිනිහක් වලේලාලා තිබුණේ. අර සුන්දරි මරලා. ඔය වගේ මේ බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්න ගොඩ අපිට ඇවිල්ලා නැහැ. අපි බණ කියද්දී කවුරුත් කෙල්ලෙක් ආවේ නැහැනේ බඩක් ප්‍රසාගෙන. බුදුරජාණන් වහන්සේට ආවා. අපේ ඉන්න තැනක මෙහා පැත්තේ මිනිහක් වලේලාලා කතාවක් නැහැනේ. බුදුරජාණන් වහන්සේට එහෙම වුණා. දානෙට ආරාධනා කළ මාස 3ක් දානෙ නැතුව හිටියා. කොච්චර දේවල් වලට භාග්‍යතුන් වහන්සේ මොකද දුන්නද? ඉතින් ඒ නිසා අමාරුවෙන් මේ අසුඛ හදන්න ඇත්තේ. අමාරුවෙන් හදාගත්ත එක රැකගෙන යන්න. මේවට මුල් වෙච්ච අයට ගොඩාක් පිට ලබන අය ඉන්නවා. පිට ලබන්නේ නැත්තම් පිනක් නැත්තම් මෙච්චර දවස් මෙහෙම අහගෙන ඉන්නේ මේ අසුපේ විතරක් දැනට පැය 25ට වැඩි බණ කියලා තියෙනවා. ඉතින් ඔක්කොම ඉඳගෙන අහගෙන හිටියන. ඒකයි. ඉතින් ඒ නිසා සසුනේ පිහිට තියෙනවා. ඔයාලට පිනක් තියෙනවා. ඒ නිසා ඒ උල්පත රැක ගන්න. උල්පත රැක ගන්න. ඊට පස්සේ අනෙත් එක තමයි හොඳට ඥානෙ පාවිච්චි කරන්න. ලෝකේ ඥානෙ දුර්වල වෙන තැනක් තියෙනවා. ඒ තමයි දැන් අපි මේ බණ කියනවානේ. කියනකොට හිතනවා මේ හාමුදුරුවෝ මාර්ගඵලයක් ලැබලවද? මේ හාමුදුරුවන්ගේ පුදුම දෙයක් නේ කියලා අර බණ කියන හාමුදුරන්ට ලකුණු දෙනවා. ඒක වැරදි. යම් පැහැදීමක් හිතේ තියෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් හොඳට නුවණින් ඔබ සම්ද ධර්මයේ සුන්දරයි. ධර්මයේ සුන්දරයි. මල් මාලා ගොතන කෙනෙකුට ලොකු මල් ගොඩක් හම්බුනා වගේ. මල් මාලා ලස්සනයි කියන්නේ මල් ගොඩේ තියෙන ලස්සන මල්. ඊළඟට තමයි දැන් මේ බණ කියන අපේ ජීවිත පොඩි පොකුණු වැව් වගේ. ඔය වැව් වලට ඔය පොකුණු වලට වතුර එන තැනක් තියෙනවා. තේරුණානේ? එතන තමයි උල්පත තියෙන්නේ. ලෝකෙත් තියෙනවා වැව දිහා බලනකොට උල්පත මතක් වෙන්නේ නැහැ. ඒ ලෝකේ පල්ලෙහාට යන සැඩ පහරෙන් ඔයාලා උඩ පැත්තට හැරෙන්න. උඩ පැත්තට හැරෙනකොට ඔයාලා මිනිස්සු හිතන විදිහට නෙමෙයි අනිත් පැත්තට හිතන්නේ. ඒකට හිතනකොට බලන්න මේ වැවට මේ පොකුණට වතුර පිරෙන්නේ කොහෙන්ද කියලා. උල්පතක් තියෙනවා. උල්පත අමතක කරන්න එපා. ඒ තමයි මේ දහම ඉස්මතු කරපු ගුරුවරයා. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක කාටවත් නැති කරන්නත් බෑ. එක කොල්ලෙක් ගෙදරින් චතුරාර්ය සත්‍ය කියාගෙන මහාන වෙන්න ආවේ නැහැ. එකෙක් උපතින් චතුරාර්ය සත්‍ය කියන වචනේ දන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය සූත්‍ර වලින් බණ කියන්න ඕන. මේ භාවනාවල් ගැන කතා කරනවා. මේ ඔක්කොම ටික මේ මහමෙවුනාව නිසා ඇතිවෙච්ච දේවල්. එතනින් කලින් තිබ්බ භාවනා ඔක්කොම අරුබුද. එක ආන්දරනමක් එකක් කියන එක ආන්දරනමක් එකක් කියන අවසානයේ ඔක්කොම වෙන ආන්දර වැරදි කියලා විනය වර්ධන කියලා කට්ටියක් හැදුණා. අද කාලේ මහාන කමක් නැහැ කියලා. ලංකාවේ තියෙන තැන් තැන් වල විනය වර්ධන එක ඒවා අවුල් වෙලා. ඒක මන්දිර ලංකාවේ මිනිස්සුම කියනවා ලංකාව දඹදිවලු. කිරියම්පේ. ඒකත් හරි කියන අය ඉන්නවා මෙන්න පොත් ලියලා. ඉතින් හිතන්නකො එතනින් එහාට ඥානෙ. එතනින් එහාට ඥානෙ ගැන හිතන්නකො. ඒකට ඒ වාගේ ලෝකික තමයි මේ චතුරාර්ය සත්‍ය එක්කෙනෙක් ඉස්මතු කළේ. ඔයාලට මේ තනි අසුබුවක් කරගෙන යනකොට එන බාධා ටික බලන්නකො.
මේ වගේ අසපු ජාලාවක් කරගෙන යනකොට එන බාධා ජයගෙන ත්‍රිපිටකෙත් පරිවර්තනය කරගෙන බුදු බණත් කියාගෙන ලෝකෙට බැන බැන යන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. ඒකනේ පුදුමේ. තේරුණා නේද? ඒ නිසා ඒකයි. හැම වෙලාවෙම අපිට නම් තියෙන හැඟීමක් කියන අපිට හිතෙන දෙයක් තියෙනවා මේ සූත්‍ර බලනකොට අපිට වරදින්න පුළුවන්. ඒ මේ වැනි ධර්මයක් ඉස්මතු කරපු ගුරුවරයාට වරදිනවා කියලා කියන්නේ. වරදින්නේ නැත්තේ නාසෙලා ශ්‍රද්ධාවේ පිහිටලා ඉන්න නිසා. භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ ඉන්න නිසා. මං කිව්වා අද කාලේ ලෝකයේ හැටියට මං ළඟදී ලොකු සන්නාස කිව්වා අද ලෝකයේ හැටියට අවුරුදු 5ක් මහාන වෙලා හිටියත් ඇති නේද කියලා. මං ඒව ඔබ කොයි සූත්‍රයේද තියෙන්නේ කියලා. දැන් එතන යහට ආය අහන්න දෙයක් තියෙනවනේ. මං කො එහෙමයි සන්නාස පිරිසුදු බඹතර මැරෙන කරකින් ඕනේ. දැන් අපිට එක එක හිතෙනවා. හැම වෙලාවෙම එතකොට ගුරුවරයා දහමට ගන්නවා. ඒකෙන් තියෙන්නේ. අපිට අවවාද කරලා ලිපියවල තියෙනවා හැම එකම තියෙන සූත්‍ර කරුණු. අපිට ලොකු සායනාංශය අවවාද කරලා යවපු ලියුම් ටික එකතු කළොත් සූත්‍ර පොතක් වගේ. මෙහෙමත් ගුරුවරු ගෝලයන්ට අනුග්‍රහ කරනවද කියලා එකක් තියෙනවා. ඒකයි. ඒ නිසා උන්වහන්සේට පහදින්න. මම එහෙම කිව්වේ නැත්තම් මුල අමතක වුණොත් අපිට මේ ගමන යන්න බැරි වෙයි. ඉතින් අපි පින් අනුමෝදන් කරමු ඉස්සෙල්ලාම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වී දෙව් යසීසුරෙන් වඩා වර්ධනය වෙත්වා. ඒ වගේ මේ පින්කම් මාලාවම අපි ඉෂ්ට සිද්ධ කරගන්නට විසක් වැඩසටහන වෙනුවෙන් දවසේම රාත්‍රී 1-2 වෙනකල් අපි ධර්මයෙන් කතා කළා. ඉතින් විසක් වැඩසටහන වෙනුවෙන් ඊට පසුවත් දින කිහිපයකම ඊළඟට පසුගිය දින කිහිපයක දිගටම පින් දහම් රැස් කළා. සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවියන්, විස්කම් දෙවියන්, ගටිකාර බ්‍රහ්ම රාජ්‍ය ඇතුළු සියලු බ්‍රහ්ම රාජවරු, ලක්වැසි සමන් දෙවියන්, කතරගම දෙවියන්, විභීෂණ දෙවියන්, දැඩිමුඩ දෙවියන්, ආයනායක දෙවියන්, ගම්බාර දෙවියන් ඇතුළු දෙවි දේවතාවුන් වහන්සේලා, මේ ප්‍රදේශ බාර මේ රටවල් බාර දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. ලක්වැසි ඒ වගේම සදෙව් ලෝකවාසී දෙවිවරු ලංකා ධර්ම තලයේ විපත් වලින් බේරලා ආරක්ෂා කර ගනිත්වා. ඒ වගේම අසරණ තත්ත්වයට පත්වෙච්ච මිනිස්සු ආරක්ෂා කරත්වා. ලෙඩ දුකක් කරදරයක් පීඩාවක් නැතුව. ඉතින් මේ දෙවිවරුත් මේ කාලය තුල රැස් කරගන්න තිබුණා වූ අප්‍රමාණ පින සතුටු සිතින් අනුමෝදන් වෙලා ගෞතම සසුනේ පිහිට ලබත්වා. ඒ වගේම රැස් කරගන්න තිබුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. මේ දිනවල ලංකාවේ විපත් වලට පත් වෙලා මිය පරලෝකීය සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. අප නමිනුත් පවුල් වල මිය පරලෝකීය 100ට නොනැගෙන නමුත් අපෙන් පින් බලාපොරොත්තු වන සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා. සාපිපාසාදී දුකක් නොවේවා, සැපයටපත් වේවා. ඒ වගේම රැස් කරගන්න තිබුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ විවර කළා. සත්තුරුවන් ආකාරයක දොරටු විවර කළා වගේ. එළියට ගන්න මතුවෙනවා සත්තුරුවන්. ඉවරයක් නැහැ. මෙච්චර දවස් ගානක් කතා කළා තම කොච්චරනම් ධර්මයේ අපිට ඉගෙන ගන්න තියෙනවද? මේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු කොට සදහසිත ඉපදූ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා.
ගෞතම බුදුසසුන බබළුවත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ දවස් ටිකේම පින්වත් අපේ ජීවානන්ද ස්වාමීන් වහන්සේ හරියට මහන්සියලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ සැප දුක හොයා බලමින් මේ පින්වතුන්ට ධර්මය අහන්න අවස්ථාව නැවත නැවත හදලා ඒ කටයුතු කරලා අපිටත් පාසු හදලා සෑම කටයුත්තක්ම හොයලා බලලා ඒ කටයුතු කරන අපේ පින්වත් ජීවානන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ අසුපේ වැඩ සිටින ලක්ෂණ දේව ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වෙනත් අසුපවලත් මේ කැනඩාවේ අසුපවල වැඩ සිටින සියලුම සංඝයාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ අසුපු විදේශ අසුපු සඳහා මූලික වුණ පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා. ඉතින් යත්තන් හිතලා ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මහන්සියලා මේ අසුපු ආරම්භ කරපු නිසා දැන් කී දෙනෙක් සැනසෙනවද බුදුබණ පදහනවද කියලා. ඉතින් විදේශ අසුප ආරම්භ කරන්න මුල් වුණා වූත් ඒ වගේ මේ අසුප නඩත්තු කරගෙන යන්න කාලෙන් ධනෙන් ශ්‍රමයෙන් කැපවන හොයා බලා කටයුතු කරන සියලු දෙනාට මේ කල්යාණ මිත්‍ර ඇසුරට ශක්තියක් වුණ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ලොකු කුඩා සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. පුංචි දරුවන්ට පවා සැනසෙල්ල වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ වැඩමවීම සඳහා මූලික වුණ අපේ චන්ද්‍රාමෑණියන් ඇතුළු මේ මූලික වුණ සියලු දෙනාට උදව් උපකාර කරපු සියලු දෙනාට ඒ වගේම නොයෙක් අයුරින් උපකාර කළපු සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ දිනවලදී අපිට ගමන් පහසු සැලසූ පින්වතුන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සෑම කටයුත්තකදීම සහ සම්බන්ධ වුණ අසවල් කෙනා කියලා කෙනෙක් නැහැ. සියලු දෙනාම සුවසේ පින් කරගත්තා. මේ කාලේ අප්‍රමාණ පින් කරගත්තා. ඒ පින් බලයෙන් ශ්‍රද්ධාව දියුණු වේවා, සීලය දියුණු වේවා, ශ්‍රුතය දියුණු වේවා, ත්‍යාගය දියුණු වේවා, ප්‍රඥාව දියුණු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුක් විඳින මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න ඒකාන්තයෙන් මේ පින් උපකාර විත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මාගේ මේ විදේශ ගමනේදී මාත් එක්කම ස්වාමීන් වහන්සේට උපස්ථාන කරගෙන මේ කටයුතු හොයලා බලලා සිදු කරන අපේ ලංකාවේ සිට පැමිණි ලෝලිත පුතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලංකාවේ සිට උදව් උපකාර කළපු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් බලයෙන් ඒ වගේම අපේ මව් දෙමව්පියන්ට මාව බුද්ධ ශාසනයට පූජා කළ මෑණියන්ට පියාණන්ට ස්වාමීන් වහන්සේලා කාගේත් මව් දෙමව්පියන්ට ඔබගේ මව් දෙමව්පියන්ට අකුරු කර ගුරුවරුන්ට සියලු දෙනාට පින් සිදු වේවා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම දුකින් නිදහස් වෙන්නටම මේ පින් ඒකාන්තයෙන් උපකාර විත්වා. සාදු සාදු සාදු. එතකොට අපි නැවත සීකරමු මේ කාලය තුලත තුනුරුවන්ට තුන් බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට අපි අතින් වැරදක් වෙලා තියෙනවා නම් ඒකාන්තයෙන් සමාව ලැබේවා කියලා. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ මුරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤකෙත්තං අනුත්තර. සාදු
එයි පසු පස්සේ සැප සලසන්නට හැමතිස්සේ මේ රැස් කරනා පින් එනවාමයි යන යන ගමනේ පසුපස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මඟ වැටහෙවා දහම කියා දෙන කලන මිතුරු හැම නිරතුරු ඇසුරට පත්වේවා ශෝක කෙලෙස් නැති සීත නිවන් ඇති සදහන් මඟ මට සිහි වේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව වැටහෙවා